පුතේ අපි 2023 ඉඳලා අලුතෙන් පටන් ගත්තු පන්ති අපේ පන්තියේ දෙවෙනි දවස් තමයි අද අපි ඔයගොල්ලන්ව හම්බෙන්නේ. එතකොට සුභාරංචියකුත් තියෙනවා ඉස්සල්ලාම කියන්න මේ දෙවෙනි දවසේ පන්තියේදීම අපිට පුළුවන් මේ සතියේම භෞතිකව පන්ති පටන් ගන්න. ඒ කියන්නේ අප්‍රේල් 1 වෙනිදායින් පසුව එළඹෙන සතියේ අප්‍රේල් 1 වෙනිදා සිට ඉදිරියට අපිට පුළුවන් අලුතෙන්ම පන්ති පටන් ගන්න. right? එතකොට මේ පන්තිය අපි මතක තියාගන්න ෆිසිකලි කරනවා වගේම මගේ බලාපොරොත්තුව තමයි ඔන්ලයින් පන්තියත් දිගටම සමබරව කරගෙන යන එක. right? ඔන්ලයින් පන්තිය පැත්තකින් යනවා ෆිසිකලිත් පන්ති යනවා. එතකොට අන්න ඒ විදිහට තමයි අපි මේ පන්තිය සමබර කරගෙන යන ඉස්සරහට. එතකොට ෆිසිකලිත් කරන දේවල් බය වෙන්න එපා පුතේ. කිසි ප්‍රශ්නයක් නැහැ ඔයගොල්ලන්ට ඒ විදිහටම බලන්න පුළුවන් ඔන්ලයින් ක්ලාස් එක හරහා. එතකොට දැන් මේ අපේ වැඩත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න දුර ඈත ඉන්න දරුවන්ට ගම්පා හෝ නුගේගොඩ පන්ති වලට සහභාගී වෙන්න බැරි දුර ඈත ඉන්න දරුවන්ට පුළුවන් අපිත් එක්ක දිගටම ඔන්ලයින් ක්ලාස් එක කරා සම්බන්ධ වෙන්න. ඔයාලට පැහැදිලි නේද? අපි ෆිසිකලි පටන් ගන්නවා තමයි. නමුත් මේ ෆිසිකලි පන්තිය අපි කෙලින්ම රෙකෝඩින් එකක් විතර යනවා. ඒ වගේම තමයි අපිට කාල වේලාව ගොඩාක් ගිහිල්ලා තියෙන නිසා දැන් මාස 3ක් පහුවෙලා අපි පටන් ගත්ත නිසා අයි පුතේ ඔන්ලයින් පන්තියකුත් යනවා. එතකොට දැන් ගම්පාව නොගිගොඩ ආයතන CCG ආයතනයේ සමග සම්බන්ධ වෙන දරුවෝ ඉන්නවනේ ඒගොල්ලන්ට පුළුවන් ගම්පා CCG ආයතනයේට හරි නොගිගොඩ CCG ආයතනයට හරි එන ගම ඔන්ලයින් පන්තියට යන්න. ඔන්ලයින් පන්තිය දවසක් යනවා. පැහැදිලි නේද මම කියන එක? ඔන්ලයින් පන්තිය දවසක් යනවා. භෞතිකවත් පන්තිය සිද්ධ වෙනවා ආයතන තුලදී. ඒ වගේම තමයි මේ ගම්පා හෝ නොගිගොඩ ආයතන වලට එන්න බැරි දරුවන්ට අර ආයතන තුලදී සිද්ධ වෙන පන්තියේ ඒ විදිහටම බලා ගන්න පුළුවන්. ඒ හැකියාව අපි ඔයගොල්ලන්ට ලබා දෙනවා. ඒ වගේම තමයි ඒකෙදිත් ඔන්ලයින් පන්තිය වෙනම යනවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න අපහැදිලිනේ. right? ඒ ටික අපි කරගෙන යන විදිය වැඩ පිළිවෙල තියෙන්න ඕනේ. මතක තියාගන්න පිළිවෙලටම වැඩ කරන කම්බයින් ක්ලාස් එක මේක. හරි? පිළිවෙලට මාර පිළිවෙලක් මම ඔයගලන්ට කියන්නේ. ඒ පිළිවෙලට ඔයගොල්ලෝ අනුගත වෙන්න ඕනේ. ඒ පිළිවෙලේ අනෙක් කෙනා තමයි මේ රේස් එක දිනන්නේ පුතේ. මතක තියාගන්න පිළිවෙල මම එදාත් කිව්වා වැඩ කළමනාකරණය කරන කෙනා දරුවා තමයි මේක දිනන්නේ. right? අද අපි ටිකක් වෙනස් තැනක ඉඳන් පන්ති කරන්නේ. එතකොට අපි පාඩම දැන් කතා කරගෙන හිටපු පාඩමට බැස්සොත් අපි ද්විපද ප්‍රසාරණය ගැන තමයි කතා කරමින් හිටියේ. බයිනෝමියල් එක්ස්පැන්ෂන් කියන ද්විපද ප්‍රසාරණය කියන පාඩම තමයි කතා කරමින් හිටියේ. එතකොට ද්විපද ප්‍රසාරණයේ පාඩමේ පුතේ අපි ඔයගොල්ලන්ට ඉගෙනුවා මොකක්ද ඉගෙනපු කරුණු කීපයක් පෙළ ගැස්සුවා මතක් කරන්න බලන්න. මම කිව්වා ඔයගොල්ලන්ට ඕනෑම ද්විපද ප්‍රසාරණයක ඕනෑම බලයක් ප්‍රසාරණය කරද්දී මම කිව්වා ඔයගොල්ලන්ට මොකද්ද? අපිට පුළුවන් දැන් A ධන B ගේ ඝනය ප්‍රසාරණය කරනවා. එයාගේ පද කීයක් තියෙනවද? පද 4ක් තියෙනවා. පද 4යි. A ධන B ගේ පස්වෙනි බලය ප්‍රසාරණය කරනවා. එයාගේ පද 6ක් තියෙන බව ඉස්සරළම වටහා ගන්න කිව්වා. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට කිව්වා A ගේ සිට නැත්නම් පළමු පදයේ බලය එන්න අඩු වේගෙන යනවා. දෙවන පදයේ බලය එන්න වැඩි වේගෙන යනවා. right? ඔන්න විදිහට කිව්වා. ඊට පස්සේ මම කිව්වා මේගොල්ලන්ගේ සංගුණක අතර සම්බන්ධය right මේගොල්ලන්ගේ සංගුණක අතර සම්බන්ධය කොහොමද නිර්මාණය වෙන්නේ කියන එක. සංගුණක අතර සම්බන්ධය නිර්මාණය කිරීම සඳහා මම වැදගත් කෙනෙක් කවුද? පැස්කල් ත්‍රිකෝණය right පැස්කල් ත්‍රිකෝණය. පැස්කල් ත්‍රිකෝණය තුලින් මම කිව්වා දැන් ඔයගොල්ලන්ට කෙනෙකුට ආවොත් A ධන B ගේ 20 වෙනි බලය ලියන්න කියලා. A ධන B ගේ 20 වෙනි බලය ලියන්න આવොත් පුතේ ඒක අපි ලියන්න කලින් අපි දැනගන්න මොකද්ද? එහෙනම් මෙයාගේ ප්‍රසාරණයේ පද 21ක් මම ලියන්න ඕනේ. ඒ වගේම තමයි පළමු පදයේදී A ගේ උපරිම බලයෙන් පටන් අරන්. ඒ කියන්නේ A ගේ 20 වෙනි බලයෙන් පටන් අරන් A ගේ 19, A ගේ 18, A ගේ 17 ඔහොමම අඩු වෙගෙන යනවා A ගේ බිඳු වෙනි බලය දක්වා. පද 21 ඇතුලේ. ඊට පස්සේ B ගේ බලය B ගේ බිඳුවෙන් පටන් ගන්නවා. B ගේ පළවෙනි බලය, B ගේ දෙවෙනි බලය කියලා ඔහොමම එන්න වැඩි වෙනවා. අන්තිම පදයේ වෙද්දී B ගේ 20 වෙනි බලය දක්වා වැඩි වෙලා තියෙනවා. ඒතර මේගොල්ලන්ගේ සංගුණක ලිවීම තමයි මම කව ප්‍රශ්නේ. right මේගොල්ලන්ගේ සංගුණක ලිවීම ප්‍රශ්නේ. ඒ සංගුණක ලිවීම ප්‍රශ්නේ විසඳ ගන්නවා මොකද කිව්වේ දරුවන්ට? මම කිව්වා ඔයගොල්ලන්ට පැස්කල් ත්‍රිකෝණය මේ පැස්කල් කියන ගණිතඥයා විසින් ඉදිරිපත් කළ ප්‍රමේය නැත්නම් මේ ත්‍රිකෝණය තමයි අපිට වැදගත් වෙන්නේ ද්විපද ප්‍රසාරණයේ සංගුණක හඳුනා ගැනීමට. මතකයිනේ කිව්වා. එතකොට අපි එහෙනම් මේ පැස්කල් ත්‍රිකෝණය පේලි 20ක් පහළට ලියාගෙන ගියාට පස්සේ අපිට හම්බ වෙනවා කවුද? ඒකේ 20 වෙනි පේලිය. ඒකේ තියෙනවා අන්න සංගුණක ටික. right ඒකේ තියෙනවා අන්න සංගුණක ටික හොඳට මතක තියාගන්න. ඔන්න ඔහොම විශේෂ ලක්ෂණ කීපයක් කියලා තමයි මම DST පාඩම ඉවර කරේ. හරි. දැන් මම ඔයගලන්ට
නෝට් එක ඒ විදිහට පෙළ ගස්සගෙන ගියා. පුතේ මම අද ඔයගොල්ලන්ට දැන් පැහැදිලි ඉස්සරලාම නෝට් එක දෙනවා. රයිට්. නෝට් එක දෙනවා. නෝට් එක දීලා ආයෙත් ඔය ගිය සතියේ කියපු කරුණු ටික ආපහු මතක් කරනවා. රයිට්. ඒතකොට අද අපේ ආරම්භුණ කොහොමද අපි පිරිසුදු නෝට් එක පෙළ ගස්වා ගන්න කියන එක. මම පොඩ්ඩක් මේකේ ඔයගොල්ලන්ට ඉගෙන ගන්නත් ඒගොල්ලන්ට හුරු වෙන්නත් එක්ක මම මේ බෝඩ් එකේ ඔයගොල්ලන්ට මේ කොටස් දෙකකට බෙදලා මේ බෝඩ් එකේ මම පෙන්නනවා කොහොමද නෝට් එක පිළිවෙලට ලියාගෙන යන්නේ කියන එක. රයිට්. එන්න මාත් එක්ක අපි හිතියේ ද්විපද ප්‍රසාරණය කියන මාතෘකාව යටතේ ඔයගොල්ලෝ දාන්න එපා. ඔයගොල්ලෝ මම හිතේ මාතෘකාව දාලා තියෙන දරුවනේ ද්විපද ප්‍රසාරණය කියන මාතෘකාව යටතේ තමයි ඔයගොල්ලෝ ඉන්නේ. ද්විපද ප්‍රසාරණය ටියුට් එක අතේ තියෙනවා ඔයගොල්ලන්ගේ. හරි. ටියුට් එක අතේ තියාගෙන දැන් මෙන්න මෙහෙම බලන්න මේ තුන්වෙනි පිටුවේ ටියුට් එකේ තුන්වෙනි පිටුවේ ටියුට් එක පළවෙනි පිටුවෙන් කියවගෙන යන්න ඔයගොල්ලන්ට ලස්සන ටියුට් එකක් හම්බෙලා තියෙනවා. රයිට්. ද්විපද ප්‍රසාරණයක පූර්ණ වර්ගය ඉස්සරලාම තියෙනවා. අපි ඉස්සරලාම බලමු මේක කොහොමද ඉගෙන ගන්න කියන එක. ද්විපද ප්‍රසාරණයේ පූර්ණ වර්ගය. රයිට්. නැත්තම් ද්විපදයක පූර්ණ වර්ගය කියන එක. එතකොට පුතේ අංක 1ට ඔයගොල්ලෝ දාන මාතෘකාවක්. රයිට්. දැන් ඔයගොල්ලෝ ද්විපද ප්‍රසාරණය කියලා ලියන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ ලියලා තියෙනවා සහ නෝට් එකක් ලියලා තියෙනවා. එතකොට මම මේකෙදි කියනවා පොඩි මාතෘකාව දාන්න මාත් එක්කම ද්විපද ප්‍රසාරණයක ද්විපද ප්‍රකාශනයක පූර්ණ වර්ගය හරි. දැන් අපිත් එක්ක සජීවීව සම්බන්ධලා ඉන්න දරුවෝ ලියාගෙන යන්න. රයිට්. ද්විපද ප්‍රකාශනයක පූර්ණ වර්ගය. එතකොට පුතේ දැන් මේකෙදි බලන්න මම ලියනවා A ධන B ගේ හරි ද්විපද ප්‍රකාශනය කියන්නේ පද දෙකකින් යුත් ප්‍රකාශනයක්. ඒක අදහස. හරි. පද දෙකකින් යුත් ප්‍රකාශනයක්. බලන්න A ධන B ගේ වර්ගය. රයිට්. A ධන B ගේ වර්ගය ගැන තමයි කියවෙන්නේ. එතකොට මේක ඇවිල්ලා A වර්ගය ධන 2AB ධන B වර්ගය. පැහැදිලිනේ? ඒක අපි දන්නවා. රයිට්. ඒක අපි ගිය සතියේත් ඔප්පු කරගත්තා. මතකයිනේ මගේ දරුවන්ට. ඊට පස්සේ පුතේ A ඍණ B ගේ වර්ගය. A ඍණ B ගේ වර්ගය. A ඍණ B ගේ වර්ගය වුණාම A වර්ගය ඍණ 2AB ධන B වර්ගය කියලා ලැබෙනවා. රයිට්. ධන B වර්ගය කියලා ලැබෙනවා. ඔන්නෝම. මේ තියෙන්නේ ද්විපද ප්‍රකාශනයක පූර්ණ වර්ගය කියන එක නා. ද්විපද ප්‍රකාශනයක පූර්ණ වර්ගය. පැහැදිලිද පුතේ? ද්විපද ප්‍රකාශනයක පූර්ණ වර්ගය. ඔන්නෝම අපිට දක්වන්න පුළුවන්. මේ විදිහට දැක්වුවා. දැන් මුත් ඊළඟට මම යනවා ද්විපද ප්‍රකාශනයක පූර්ණ ඝණය කියන එක්කනට. රයිට්. ද්විපද ප්‍රකාශනයක පූර්ණ ඝණය. දැන් ඔන්න මෙතනදී මම පුතේ මෙයාව සාධනය කරලා පෙන්වුවේ නැහැ. අවශ්‍ය නැහැනේ. අපි දැන් දන්නවා. කමක් නැහැ. ඒ උනාට මට හිතෙනවා සාධනය කරලා දක්වමු කියලා. නෝට් එකේ ලස්සනයි. මේක දාන්නකෝ සාධනය කියලා. රයිට්. මගේ සාධනය කියලා දාන්නු කමක් නැහැ. අපි කරගෙන යමු. සාධනය. රයිට්. සාධනය. පුදු දාන්න A ධන B වර්ගය. A ධන B ගේ වර්ගය සමානයි A ධන B වතාවක් A ධන B A ධන B වතාවක් A ධන B සුළු කරන්න A වර්ගය ධන 2යි AB ධන B වර්ගය වෙනවා. A වර්ගය ධන 2යි AB ධන B වර්ගය කියලා ලැබෙනවා. A ධන B ගේ පූර්ණ වර්ගය. හරි සරල දේවල්. එතකොට A ඍණ B ගේ පූර්ණ වර්ගය කොහොමද දෙන්නේ? එයාව හැදෙන්නේ A ඍණ B ගේ පූර්ණ වර්ගය කියන එක ඔන්න පුතේ මම ටිකක් වෙනස් විදිහකට කරනවා. මේක ඔයගොල්ලෝ O level කාලේ කරලා තියෙනවා පොඩි කාලේ. නමුත් මම මේක පොඩ්ඩක් වෙනස් විදිහට කරනවා. මොකද මට ඉස්සරහට ආපහු මේක ඕන වෙනවා. මේ ලියන ක්‍රමේ මට ආපහු ඉස්සරහට ඕන වෙනවා. බලන්න මම මෙයාව ලියනවා මෙන්න මෙහෙම. බලන්න මම කරනවා වැරදිද කියලා.
ගණිතයේ ගුණයක් තියෙනවා පුතේ. අපි හරි දේ කරොත් එහෙම අපිට ලැබෙන්නේ නිවැරදි ප්‍රතිඵලය. අපි නිවැරදි දේ කරන තාක් අපිට ලැබෙන්නේ නිවැරදි ප්‍රතිඵල. ප්‍රශ්නේ තියෙන අපිට නිවැරදි දේ කරන්න අමතක වෙන එකනේ. රයිට් නිවැරදි දේ කරන්න අමතක වෙනවා සමහරවිට. සිද්ධාන්ත අමතක වෙනවා. සමහර වෙලාවට සුළු කිරීම වර්ධිනවා. රයිට් එහෙම වෙනවා. ගණිතය හදාගන්න ඕනම දේ තමයි නිර්වද්‍යතාවය. නිර්වද්‍යතාවය හදාගත්තට පස්සේ වේගය හදාගන්න පුළුවන්. පුතාලා ඉස්සෙල්ලාම try කරන්න එපා වේගය හදන්න. ඉස්සෙල්ලාම නිර්වද්‍යතාවය හදන්න. නිර්වද්‍යතාවය හදන්නේ මෙහෙමයි. නිර්වද්‍යතාවයේ හදන්න නම් පුතේ මානසික ඒකාග්‍රතාවය කියන එක තියෙන්න ඕන හොඳට. ඕගොල්ලන්ගේ අත යන වේගෙත් එක්ක අතේ අතින් ලියවෙන දේවල් එක්ක ඔළුවේ හිතන දේවල් එක්ක මානසික ඒකාග්‍රතාවය ඔය දෙකම එක තැනක තියෙන්න ඕනේ. පෑනේ තුඩ ළඟට ගෙනල්ලා තියෙනවා. මානසික ඒකාග්‍රතාවය කියන එක පෑනේ තුඩ ළඟට ගෙනල්ලා තියෙනවා. ඔයා ලියන දේ මොකද්ද මම මේ ලියන්නේ? මගේ උඩපේලියේ මොකද්ද තිබුණේ? මම මොකක් වෙනුවෙන්ද මේ සුළු කරන්නේ කියන එක හැම වෙලේම කන්සන්ට්‍රේෂන් එක තියෙනවා. ඒකාග්‍රතාවය තිබුණ නැත්නම් පුතේ වරදිනවා. නිර්වද්‍යතාවය හදා ගන්නවා. අද පාඩම නිර්වද්‍යතාවය සහ වේගය සම්බන්ධව. රයිට් නිර්වද්‍යතාවය සහ වේගය. දැන් ගීසසී පාඩමේදී පාඩම ඉගෙන ගන්නවට අමතරව විෂය කරුණු ඉගෙන ගන්නවට අමතරව ඔගොල්ලෝ ඉගෙන ගත්ත දේවල් ටිකක් තිබුණා. සෑහෙන කරුණු කීපයක් ඉගෙන ගත්තා. මතකයිනේ ඒ ලෙවල් වලට වැඩ කරන හැටි. වගේ දේවල්. ඒ වගේ තමයි අද මම කියනවා කියලා පොරොන්දු වෙච්ච දේවල් ටිකකුත් තියෙනවා. රයිට් ඒ ඇතුළේදී මම ඔයගලන්ට මේ අද ගණන් පොඩ්ඩක් සුළු කරලා පොඩ්ඩක් නිකන් ලස්සන නෝට් එකක් ලියවන අතරේ මම ඔයගලන්ට පෙන්නනවා කොහොමද මේ නිර්වද්‍යතාවය සහ වේගය හදාගන්නේ කොහොමද කියලා. ඉස්සරලාම අපි හදන්නේ නිර්වද්‍යතාවය. බලන්න මම A ඍණ B කියන එක ලිව්වා A ධන ඍණ B කියලා. A ධන ඍණ B කියලා. එතකොට පුතේ මට පුළුවන් මෙයාව ප්‍රසාරණය කරන්න මේ වගේ නෙදී. මේ බලන්න. මෙයා වගේ ප්‍රසාරණය කරනවා. හරිනේ. මෙතන තියෙන A ධන B ගේ පූර්ණ වර්ගයනේ. පුතේ මම මේක හිතනවා මේ තියෙන A ධන ඍණ B ගේ පූර්ණ වර්ගය කියලා. එහෙනම් පුතේ මම මේ විදිහට ප්‍රසාරණය කරන්නේ නැතුව වරහන් ඉවත් කරන්නේ නැතුව මම මොකද කරන්න හදන්නේ? මෙයාව මෙන්න මෙහෙම ප්‍රසාරණය කරනවා. A වර්ගය ධන දෙවතාවක් A වතාවක් ඍණ B කියලා. ධන A ගේ බිඳුවෙනි බලයක් එන්න ඕන ඊළඟට මම ඒව ලියන්නේ නැහැ. ඍණ B ගේ වර්ගය ඍණ B ගේ වර්ගය කියලා. පැහැදිලිද? එතකොට පුතේ A වර්ගය බලන්න මෙයාගේ ඍණ ලකුණු ඉස්සරහට එනවා. ඍණ 2යි AB වෙනවා. ධන B වර්ගය කියලා. ධන B වර්ගය. ඔන්න A ඍණ B ගේ පූර්ණ වර්ගය. පැහැදිලිද? A ධන B ගේ වර්ගය සහ A ඍණ B ගේ පූර්ණ වර්ගය කියන එක නා. පුතේ මෙතනදී ඇත්තටම මම කරේ A ධන B ගේ පූර්ණ වර්ගය ඇසුරෙන් A ඍණ B ගේ පූර්ණ වර්ගය අපෝහණය කරා කියලා කියනවා. අපෝහණය කරනවා. ඒ කියන්නේ A ධන B ගේ ප්‍රසාරණය ඇසුරෙන් තමයි A ඍණ B කියන එක නම මම ගත්තේ. වෙනම මම ප්‍රසාරණය කරන්න ගියේ නෑ. මෙයා ඇසුරෙන්ම තමයි ගන්න ගියේ. ඔන්න සාධනය මම කරලා පෙන්නවා. සරල දෙයක් මේ සාධනයක් ලියන්න දෙයක් නෙමෙයි. ඔයගොල්ලෝ දන්නවා මේක හොඳට. රයිට්. ඔන්න මම හිතන නෝට් එක මේ ලස්සනට යන දේ බලන්න පිළිවෙලට පිරිසුදුට යන විදිය පාට පෑන් පාවිච්චි කරන්න ප්‍රශ්නයක් නෑ. නමුත් අවම වශයෙන් නිල් පෑන්, කළු පෑන්, රතු පෑන් තියෙන්න ඕනේ. රයිට්. ඒවා තියෙන්න ඕනෙමයි. ඒවා තියාගෙන ලස්සනට පිළිවෙලට කරගෙන යන්න. නැතුව අපිට මේක කරගෙන යන්න බෑ. පිළිවෙල කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. තනි පාටින් ලිව්වත් කමක් නැහැ පුතේ. මෙහෙම ලස්සනට පිළිවෙල තියෙන්න ඕනේ. ලස්සනට අකුරු ලියන්න try කරන්න කමක් නැහැ ඉතින්. මැක්ස් කරනවා කියලා අමතක කරන්න එපා. මේ අකුරු ලියන එක කැත කරන්න එපා. හරි? ලස්සනට වේගෙන් අකුරු ලියන ගමන් අපිට ගණන් හදාගෙන යන්න පුළුවන්. ඔන්න ද්විපද ප්‍රකාශනයක පූර්ණ වර්ගය කියන එක. ඊට පස්සේ අංක 2 right අංක 2 ද්විපද ප්‍රකාශනයක පූර්ණ ඝණය බලන් ඉන්නකෝ බෝඩ් එක දිහා මම ලියන්න වෙලාව දෙන්නම් right පූර්ණ ඝණය ද්විපද ප්‍රකාශනයක පූර්ණ ඝණය හරි දැන් හොඳ ළමයි වගේ ද්විපද ප්‍රකාශනයක පූර්ණ වර්ගය කියලා ලියපු ටික ලියාගෙන යන්න හරි මේ ටික ලියාගෙන යන්න මේ ටික සම්පූර්ණ කරගන්න ඒක සම්පූර්ණ කරගන්න ද්විපද ප්‍රකාශනයක පූර්ණ වර්ගය කියන එක පුතේ ඒකත් එක්ක අපි එන්නේ ද්විපද ප්‍රකාශනයක පූර්ණ ඝණය කියන එකට. හරි.
හරිද පුතේ? පූර්ණ වර්ගය කොහොමයි හැදෙන්නේ? දැන් බලන්න මම දැන් සුළු කරන්න උත්සාහ කරන්නේ a ධන b ගේ ඝණය තමයි සුළු කරන්න උත්සාහ කරන්නේ. a ධන b ගේ ඝණය. අපි දන්නවා a ධන b ගේ ඝණයේ ප්‍රසාරණය එකපාරට ඉල්ල දානවා a ඝණය ධන 3යි a වර්ගය b ධන 3යි a වර්ගය b ධන 3යි a b වර්ගය ධන 3යි a b වර්ගය ධන 3යි ධන b ඝණය right ධන b ඝණය පැහැදිලිද? සරල දේවල් අතිශය සරල දේවල් මේ කම්බයින් මැට්ස් එක සලකද්දී ඊට පස්සේ a ඍණ b ගේ ඝණය කියලා සැලකුවොත් මේ තියෙන්නේ a ඝණය ඍණ 3යි a වර්ගය b ඍණ 3යි a වර්ගය b ධන 3යි a b වර්ගය ධන 3යි a b වර්ගය ඍණ b ඝණය පැහැදිලිද? මෙන්න මේ ආකාරයෙන් සම්පූර්ණ කරන්න පූර්ණ ඝණය. හරි දැන් අපි සාධනයට යමු. සාධනය උදේ සාධනයට ලියන්න a ධන b ගේ ඝණයනේ අපි සාධනය කරන්නේ ප්‍රසාරණය කරන්නේ. එතකොට මම මේක ලියනවා a ධන b වතාවක් a ධන b ගේ වර්ගය කියලා. ගිය සතියේත් මේක ලියුණා. හරි? ඔයගලට මතක ඇති. a ධන b වතාවක් a ධන b ගේ වර්ගය කියලා ලියනවා. දැන් මම a ධන b ගේ වර්ගය ප්‍රසාරණය කරනවා. a ධන b වතාවක් කොහොමද ප්‍රසාරණය කරන්නේ? a වර්ගය ධන 2යි ab ධන b වර්ගය right ධන b වර්ගය සමානයි වරහන් ඉවත් කරන්න පුතේ මම a ගෙන් වරහන් ඉවත් කරා. මම එදා ඔයගලන්ට පිළිවෙලක් කිව්වා. පළමු පදයෙන් වරහන් ඉවත් කරන්න a ඝණය ධන 2යි a වර්ගය b ධන ab වර්ගය කියලා එනවා. ඊළඟට b ගෙන් ධන b ගෙන් වරහන් ඉවත් කරන්න ධන a වර්ගය b. ඒ කියන්නේ ධන b ගෙන් a වර්ගය ගුණ වුණාම බලන්න මම පද රටාවකට හදනවා. හැම වෙලෙම a පදයේ තමයි ඉස්සරහට ගන්න. මේකෙන් ගුණ වුණාම a වර්ගය b ගෙන් ගුණ වුණාම a වර්ගය b වෙනවා. a වර්ගය b. මෙතන ගුණ කරන්න ධන 2ab වර්ගය වෙනවා. 2ab වර්ගය වෙනවා. ධන b ඝණය කියලා ලැබෙනවා. ධන b ඝණය. බලන්න සජාතීය පද තියෙනවා. right? සජාතීය පද තියෙනවා. කවුද? a ඝණය ඉන්නවා. සජාතීය පද තමයි a වර්ගය b සහ a 2යි a වර්ගය b සහ a වර්ගය b. බලන්න මේ සෙට් වෙලා දින හැටි දෙන්න. හැඩය. බලන්න මේ දෙන සෙට් වෙලා ඉන්නේ ab වර්ගය සහ ab වර්ගය. right? එතකොට ඔක්කොම මෙතන හැදෙනවා 3යි a වර්ගය b ධන 3යි ab වර්ගය ධන b ඝණය කියන එක කියනවා. right? a ධන b ගේ ඝණය විදිහට. a ධන b ගේ ඝණය. පැහැදිලිද? මෙන්න මේ ආකාරයෙන්. ඊට පස්සේ මම කියනවා කවුද? a ඍණ b ගේ ඝණයට සම්පූර්ණ කරගන්න. මේක සම්පූර්ණ ලස්සනට ලියා ගන්න. හරි? දැන් අපි යනවා ඊළඟට a ඍණ b ගේ ඝණය කියන කෙනාට. a ඍණ b ගේ ඝණය සාධනය කරලා බලන්න. බලනකොට හරි ලස්සනට ලියන්න ඕනි. right? පිළිවෙලට වැඩක් කරන්න ඕනේ. එතකොට තමයි හැදෙන්නේ. හරි? හරිද පුතේ? වෙලාවෙත් ලියන්න. බලාගෙන ලියන්න දෙයක් නෙමෙයි. අවබෝධය ඉස්සරලාම ඔළුවට වදින්නේ. හරි? මේ කතා කරන වචන මම කියන කරුණු වදින්නේ කනට නෙමෙයි ඔළුවට. හරි? ඔළුවට යන්නේ. කන හරහා දාන්න එපා, අතට දාලා පොතට දාන්න එපා. හරි?
කන හරහා ඔළුවට යන්නේ කෙලින්ම. අවබෝධ කරගෙන තමයි පොතේ ලියන්නේ. අවබෝධ කරගෙන. දැන් මේක ඇත්තටම දන්නවා ඔයගොල්ලෝ. right දැන් ඔයගොල්ලෝ ගොඩක් කුතුහලයෙන් ඉන්නේ මම දන්නවා. තව මොනවද ඉස්සරහට ඉගෙනගන්න? තව මොනවද උගන්නන්න තියෙන්නේ? තව මොනවද අලුත් දේවල් උගන්නන්නේ? අයියෝ ඕක දන්නවනේ. එහෙම නේද අදහස් තියෙන්නේ ඔළුවේ? ඔව් හොඳයි. අපි අලුත් දැනුම රැස් කර ගන්නවා දැන්. හරි? හරි. මම ආයේ මෙයාව මගලා මෙතනම ලියන්නම්. හරි. A ධන B ගේ ඝණය දැන් මතකයිනේ. A ධන B ගේ ඝණය. හරි. එතකොට දැන් මේකත් මම අර කලින් ගත්තා වගේම පුතේ මෙතන ආවේ A ඝණය ධන 3A වර්ගය B ධන 3A B වර්ගය ධන B ඝණයනේ ධන B ඝණය මේ ආකාරයෙන්නේ. එතකොට පුතේ මෙතනත් මට දැන් අවශ්‍ය වෙන්නේ A ඍණ B ගේ ඝණයනේ. A ඍණ B ගේ ඝණය මම එයාව ලියනවා ධන ඍණ B ගේ ඝණය කියලා. A ධන ඍණ B ගේ ඝණය කියලා. එහෙනම් සුළු කරන්න. දැන් මෙතනට ආදිශ කරන්න. ඒතර B තියෙන තැන් වලට මම ඍණ B තමයි ආදිශ කරන්නේ. A ඝණය ධන 3A වර්ගය ඍණ B ධන 3A ඍණ B ගේ වර්ගය ධන ඍණ B ගේ ඝණය මේ ආකාරයෙන් ඍණ B ගේ ඝණය සුළු කරන්න. මෙතන ඍණ B ඍණ ඉස්සරහට එනවා. A ගේ ඝණය ඍණ ඉස්සරහට ගන්න පුතේ. ඍණ 3A වර්ගය B ඍණ 3A වර්ගය B. මෙතන ඍණ B ගේ වර්ගයක් වුණාම අපි දන්නවා ඍණ සංඛ්‍යාව වර්ග වුණාම මොකද වෙන්නේ? ඍණ සංඛ්‍යාවක් වර්ග වුණාම එයා ධන සංඛ්‍යාවක් වෙනවා. ඒ කියන්නේ මෙතන හැදෙන්නේ කවුද එතකොට? ධන 3යි AB වර්ගයක්. ධන 3යි AB වර්ගයක්. මෙතන ඍණ B ගේ ඝණය ඍණ සංඛ්‍යාවක තුන්වෙනි බලය. ඍණ B වතාවක් ඍණ B ධන B වර්ගය වෙනවා. නැවතත් ඒ ධන B වර්ගය ඍණ B ගුණ කරාම මොකද වෙන්නේ? ඍණ B ඝණය වෙනවා. ඍණ B ඝණය වෙනවා. සම්පූර්ණ කරගන්න බලන්න නෝට් එක. හරි පුතේ. එතකොට සම්පූර්ණ කරගන්න. මෙතනදී මතක තියාගන්න ඕන ඔයගොල්ලෝ දෙයක් තියෙනවා අමතර කරුණක් මම එක පොඩ්ඩක් ලියලා ඉන්නම්. right? මේක මකන්න කලින් මම ඔයගොල්ලන්ට මේක ලියලා ඉන්නම්. ඒත් මතක තියාගන්න මෙතන ලියන්නකෝ. ලියන්න ඍණ A ගේ n වෙනි බලය ඍණ A ගේ n වෙනි බලය සමානයි A ගේ n වෙනි බලය. right? ඍණ A ගේ n වෙනි බලය සමාන වෙනවා A ගේ n වෙනි බලයටම මේ එහෙනම් මේ n ගේ මේ n කියන බලය නැත්නම් මේ n කියන ඉලක්කම n පූර්ණ සංඛ්‍යාව කීයක් වෙන්න ඕනේද? මොන වගේ කෙනෙක් වෙන්න ඕනේද? n ඉරට්ටේ නම්. right? n ඉරට්ටේ විට මෙන්න මෙහෙම වෙන්න ඕනේ. n ඉරට්ටේ. පැහැදිලිද? ඍණ A ගේ n වෙනි බලය සමානයි ඍණ an වෙනවා. කොහොමද? n ඔත්තේ වෙනවා නම් පැහැදිලිද? n ඔත්තේ වෙනවා. මෙන්න මේක පොඩ්ඩක් කොටු කරලා පැත්තකින් ලියාගෙන තියාගන්න. මේක මතක තියාගන්න. මේක ඔයගොල්ලෝ දන්නවා ඍණ සංඛ්‍යාවක n වෙනි බලය ගත්තොත් එහෙම එයා ධන කරලා ලියන්න පුළුවන් n ඉරට්ටේ නම්. මෙතන n ඔත්තේ නම්. මේ විදිහට හැසිරීම. ඒකයි පුතේ මෙතන යම් තැනකදී ඍණ B ගේ වර්ගය තිබුණොත් මේ පදේ ධන උනේ. ඍණ B ගේ ඝණය තිබුණොත් මේ පදේ ඍණ උනේ. ඍණ B ගේ පළවෙනි බලය තිබ්බොත් ඔත්තේ නිසා තමයි මේකේ ඍණක් ඉස්සරහට ආවේ. මතක තියාගන්න. හරි? ලියාගත්තනේ.
ඔන්න දැන් මම ඕක මකනවා. හරි. මේක හරි. එතකොට දැන් ඊළඟට යන්නේ ටිකක් අලුත් දෙයක් ඉගෙන ගන්න. මේ හැම දෙයක්ම ඔයගොල්ලෝ අහලා තියෙනවා. රයිට්? මේ හැම දෙයක්ම ඔයගොල්ලෝ අහලා තියෙනවා. මේ මම ලියපු කියපු දේවල් මීට කලින් අහලා තියෙනවා. හැබැයි මම ඔයගලන්ට මේ දවස් දෙකේදී මොකද කරේ? මේකට පොඩි අලුත් දැක්මක් අරන් දුන්නා. මේකට අලුත් හැඩයක්. මේක දකින්නේ කොහොමද කියන එක. දැන් ඇත්තටම ඉස්සර ඔයගොල්ලෝ පුතේ ඒදන බීගේ වර්ගය ලියද්දී ඒදන බීගේ ගණේ ලියද්දී ටිකක් ආයාසයෙන් මතක් කර කර ලියුවේ. මේක වැරදිද දන්නේ කියලා මතක් කර. දැන් එහෙම නෙමෙයි. දැන් ඔයගොල්ලන්ගේ පපුවට තියෙනවා වගේ ඔළුවට තියෙනවා ටිකක් විශ්වාසයක් තියෙනවා නේද? විශ්වාසය. ඒ විශ්වාසය ගොඩනගන්නේ ඔයගොල්ලෝ නිවැරදිව විෂය කරුණු අවබෝධ කරගත්ත නිසා, निराවුල විෂය කරුණු අවබෝධ කරගත්ත නිසා තමයි ඔයගොල්ලන්ගේ ඔළුවේ දැන් මාර විශ්වාසයක් ඇදලා තියෙනවා. මට මේක දැන් ලියන්න පුළුවන්. අයියෝ සර්, ඕකේ 6 වෙනි බලය දෙන්නකෝ මම ලියලා පෙන්නන්න. අයියෝ ඕකේ 10 වෙනි බලය දෙන්නකෝ මම ලියලා පෙන්නන්න කියන ඒ විශ්වාසය හැදිලානේ තියෙන්නේ. රයිට්? අන්න ඒක හොඳයි. එහෙම තමයි වෙන්න ඕනේ. හරි. දැන් එන්න මෙන්න මේ දෙයට ඒ තමයි ඔයගලන්ටම මතක් කරනවා කිව්වා ගිය සතියේ මේ සංයුක්ත ගණිතයේ විෂය නිර්දේශය ගැන සහ පේපර් එක ගැන මම කියවනේ මතක් කරනවා කියලා. හරි කියව විදිහට මතක් කරනවා. විෂය නිර්දේශය. පුතේ ඔය ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තලා එහෙම A level කරන කාලේ ඒගොල්ලන්ට විෂයන් 4ක් තිබුණා. රයිට්? ඒ කියන්නේ මැත්ස් කරන කට්ටියට විෂයන් 4ක් තිබුණා. බයෝ කරන කට්ටිය විෂයන් 4ක් තිබුණා. එහෙම විෂයන් 4කට තමයි තිබුණේ. අකුරු 4ක් තිබුණා. ඒ කියන්නේ බයෝ කරන කට්ටිය කරා කෙමිස්ට්‍රි, ෆිසික්ස්, සූලොජි, බොටනි කියලා 4ක් කරා. මැත්ස් කරන කට්ටියත් කරා 4ක්. ෆිසික්ස්, කෙමිස්ට්‍රි, pure mathematics and applied mathematics. ඒ කියන්නේ මොකද්ද? භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ ගණිතය කොටස් දෙකකට කඩලා තිබුණා. කොහොමද? ව්‍යවහාරික ගණිතය applied mathematics, ව්‍යවහාරික ගණිතය, ව්‍යවහාරික ගණිතය. ඒ කියන්නේ එදිනදා ජීවිතේ තියෙන ගණිතය. ව්‍යවහාරික ගණිතය. ඊට පස්සේ pure mathematics, right? සුද්ධ ගණිතය. සුද්ධ ගණිතය, right? හොඳයි. දැන් එතකොට මේ 2000න් පස්සේ විෂය නිර්දේශය වෙනස් කරද්දී පුතේ අකුරු 4ක් තිබ්බ එක අකුරු 3කට ගෙනාවා. ඒ කියන්නේ විෂයන් 3කට ගෙනාවා. එතකොට තියෙන්නේ මොකද්ද? ෆිසික්ස්, කෙමිස්ට්‍රි, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සමග කම්බයින් මැත්ස් කියලා. හරිද? පුතේ මැත්ස් වල කම්බයින් මැත්ස් කියලා දෙයක් නැහැ. කම්බයින් මැත්ස් කියන එකේ අදහස මොකද්ද? මේ සංයුක්ත කියන එක. සංයුක්ත ගණිතය කියන එක. ඒ කියන්නේ මේ දෙකම එකතු කරා කියන්නේ. තමයි කම්බයින් මැත්ස් කියලා තියෙන්නේ. වරද වටහා ගන්න එපා. එතකොට පුතේ මේ කම්බයින් මැත්ස් කියන එක පටන් ගත්තේ 2000න් පස්සේ. ඊට පස්සේ 2011 සිලබස් එක වෙනස් වුණා. ඇත්තටම සිලබස් එක ලේසි වුණා. ඊට පස්සේ 2017 දී වෙනස් වුණා. 17 දී ක්‍රියාත්මක වෙන්නේ 18 දී තමයි පේපර් එක ආවේ. 19 20 ඔහොම අලුත් පේපර් එකක් තමයි දැන් ඔයගොල්ලෝ ලියන්නේ. නව විෂය නිර්දේශයක් තමයි. නව විෂය නිර්දේශකේ මුල් පරම්පරාවක තමයි ඔයගොල්ලෝ ඉන්නේ. මේ 2023 එක්සෑම් ලියද්දි ඔයගොල්ලෝ මේ ලියන්නේ අලුත් විෂය නිර්දේශයේ මුල් පරම්පරාවක සිලබස් එක. දැන් ඔයගොල්ලෝ පටන් ගත්තේ 2021 නේ. හොඳයි. එතකොට දැන් ඔන්න පැහැදිලි මේ මොකද්ද මේ pure mathematics, pure maths කියලා කියන applied maths කියලා කියන මොකද්ද මේ කියන එක ඔයගොල්ලන්ට පැහැදිලි දැන්. හරිනේ. දැන් ඒතර ඔය දෙකම අපි ඔයගොල්ලන්ට මෙහෙදී උගන්වනවා සම්පූර්ණ විෂය නිර්දේශයේ යටතේ. විෂය නිර්දේශය ඔයගොල්ලන්ට ලැබෙනවා. දැන් මේ සතියේ ඔයගොල්ලන්ට විෂය නිර්දේශයේ ටියුට් එක ලබා ගන්න පුළුවන්. ඒ වගේම විශ්වවිද්‍යාල ප්‍රවේශය ගැන ඒ ටියුට් එකේ තියෙනවා. හරි රසවත් ටියුට් එකක් ගන්න. කියවන්නේ ටියුට් එක. ඒකේ තියෙනවා විෂය නිර්දේශය සහ විශ්වවිද්‍යාල ප්‍රවේශය ගැන තියෙනවා. ඔයගොල්ලන්ට යන්න පුළුවන්, කරන්න පුළුවන් දේවල් මැත්ස් කරලා කරන්න පුළුවන් ඩිග්‍රීස් මොනවද කියන එක ගැන විස්තරයක් තියෙනවා. ඒ ගැන තුන්වෙනි දවසේ කතා කරනවා කිව්වනේ. එතකොට ඔය විදිහට තමයි විෂය නිර්දේශය. විෂය නිර්දේශයේ පුතේ මේ සුද්ධ ගණිතය කියන්නේ මොනවද? සුද්ධ ගණිතය, pure maths. සුද්ධ ගණිතය, pure maths. සුද්ධ ගණිතයේ දේවල් තමයි පුතේ ඔයගොල්ලෝ ගොඩාක් කල් පොඩි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ. right? සුද්ධ ගණිතයේ පාඩම්. ඒ කියන්නේ මේක ඇතුලේ තියෙන
මේ ශුද්ධ ගණිතයේ විෂය නිර්දේශය ඇතුළේ තියෙන පාඩම් ඒකක වශයෙන් මම පෙන්වුවොත් ඒකක වශයෙන් අපිට තියෙන ඒකක වශයෙන් පෙන්වුවොත් අපිට ඉස්සරහට ඉගෙන ගන්න තියෙනවා ත්‍රිකෝණමිතිය ට්‍රිග්නොමෙට්‍රි ත්‍රිකෝණමිතිය ඉගෙන ගන්න තියෙනවා වර්ගජ සමීකරණ කියලා පාඩමක් ඉගෙන ගන්න. එතන ඔයගොල්ලන්ට හුරු වචන මම කියන්නේ හරි වර්ගජ සමීකරණ කියලා තියෙනවා. वर्गज समीकरण तात्विक संख्या हा श्रित राइट तात्विक संख्या हा श्रित तात्विक संख्या श्रित दर्शक लघु गणक राइट अवकलनय अनुकलनय सरल रेखाव वृत्तय द्विपद प्रसारणय සංකරණ සංයෝජන සංකීර්ණ සංඛ්‍යා ඔය වගේ සීමාව රයිට් ඔය වගේ විවිධාකාර පාඩම් ටිකක් තියෙනවා ඉගෙන ගන්න. මාර ලස්සන විෂය නිර්දේශයක් තියෙනවා මේ ශුද්ධ ගණිතය යටතේ. ඉගෙනගෙන පිළිවෙලට පිරිසුදුවට කරගෙන යන්න. එතකොට ව්‍යවහාරික ගණිතය යටතේ නැත්නම් ඇප්ලයිඩ් මැත්ස් යටතේ මේ තව ගොඩක් තියෙනවා. පොඩ්ඩක් පෙළ ගැස්සුවා විතරයි. හරි? ඇප්ලයිඩ් මැත්ස් වලදී අපි ඉගෙන ගන්නවා दैशिक राइट समतुलितතාවය राइट समतुलितතාවය ආස හිතනවනේ මේ වචන අහද්දී ඉගෙන ගන්න ආස හිතනවා राइट සාපේක්ෂ ප්‍රවේගය ඔන්න වචන හිම ඔයගොල්ලෝ පොඩ්ඩක් අහලා තියෙන සාපේක්ෂ ප්‍රවේගය. ඉතින් ඇප්ලයිඩ් මැත්ස් සිලබස් එකේ තව ඒකතල බල පද්ධති, සංධිකල දඬු, ඊට පස්සේ රාම් සැකිලි, ඝර්ෂණය, ගුරුත්ව කේන්ද්‍රය, සංඛ්‍යානයේ සම්භාවිතාවය, සාපේක්ෂ ත්වරණය, ප්‍රක්ෂිප්ත, වෘත්ත චලිතය, සරල ගති චලිතය ඔය වගේ මේකී නොකිස් ගොඩාක් පාඩම් ප්‍රමාණයක් ඉගෙන ගන්න තියෙනවා. ඔය නිපුණතා මට්ටම් වශයෙන් ඔය සියල්ලම ඔයගොල්ලන්ට හම්බෙන ඊළඟට මේ සතිය හම්බෙන ආයතනට අවුත් ගන්න පුළුවන් රයිට් මේ සතිය හම්බෙන මේ සිලබස් ටියුට් එකේ මම පෙන්නලා තියෙනවා. එහෙම මම ඔයගොල්ලන්ට මුළු සිලබස් එකම දීලා අභියෝගයක් කරන්න පුතේ ඔයගොල්ලෝ ඒකේ මාක් කරගන්න ඕනේ. අමතක කරන්න බෑ. මුල් දවස්වල පටන් අරන් අග දවස්වලදී ඕක අමතක කරලා දාන්න බෑ. ඔයගොල්ලෝ පිරිසිදුට පිළිවෙලට කාගේ ඉගෙන ගත්තත් අපි හිතමු ඔයා මගෙන් ඉගෙන ගන්නවා ඊට පස්සේ ඉස්කෝලේත් ඉගෙන ගන්නවනේ. ඒ පොතේ ඒ ටියුට් එක අරගෙන මලඟ දැන් නැහැ මෙතන ටියුට් එක අරගෙන වැඩිපුර තීරුවක් ගහගෙන ඉස්කෝලේදීත් මේක කරාද? සර්ුත් මේක කරාද? රයිට් ඉස්කෝලේදී කරා හරි සර්ුත් කරලා තියෙනවා. දැන් මට මේක පුළුවන්ද? කියන එහෙම ලකුණු කරගන්න ඕනේ. ඒ ඉඩේ දීලා තියෙන ඉඩේ ඒව ලකුණු කරගන්න ඕනේ. ඒකත් විතර මතක තියාගන්න. ඒතර මම විෂය නිර්දේශය ගැන ඔන්න ඔහොම දෙයක් කියන්නේ. හරි. විෂය නිර්දේශයට වඩා ඔයගොල්ලෝ ආසයි අන්තිමට මේ පේපර් එක එන්නේ කොහොමද සර්? මේ පේපර් එකට එන්නේ මොනවද කියන එක දැනගන්න. හරි. මගේ ආදරණීය දරුවෝ දැන් ඕල් පේපර් එක ලියලානේ තියෙන්නේ. සමහර ඕල් පේපර් තිබුණා ඕල් පේපර් එක ලකුණු 200 ගණනය කරන්නේ. 100ෙන්ද? 200ෙන් ගණනය කරනවත් තියෙනවා. alright. 200ෙන් ගණනය කරන ඒවත් තියෙනවා ඔයගොල්ලන්ට. එතකොට දැන් පුතේ ඔන්න බය වෙන්න එපා. හරිද? දැන් ඔයගොල්ලන්ට හම්බෙනවා අපි හිතමු 2023 අගෝස්තු මාසෙට යන්කෝ 2023 අගෝස්තු මාසේ ඔන්න එක්සෑම් තියෙද්දී ඔයගොල්ලන්ට අගෝස්තු 5 6 නැත්නම් 2 3 වගේ මුල් දවසක පටන් ගන්නවනේ සඳ දවසක පටන් ගන්න. ඉතින් දෙයියනේ කියලා දැන් සඳ දවසක ලියන්න හම්බෙන්නේ ඉස්සරලම මොකද්ද? ඉස්සරලම ලියන්න හම්බෙන්නේ මැත්ස් පේපර් එක. හරිද? මැත්ස් වල පැය කීයක් දෙනවද? පැය 3ක්. පැය 3ක් මැත්ස් පේපර් එක අමතරව කියවීමේ කාලයකුත් දෙනවා මිනිත්තු 10ක් කියලා. ඒතර සම්පූර්ණයෙන් පැය 3යි විනාඩි 10ක්. උදේ 8:00ට එක්සෑම් එක පටන් ගන්නවා නම් ඉවරෙන්නේ කීයද? 11:40ට. විනාඩි 10ක එක්ස්ට්‍රා ටයිම් එකක් හම්බ වෙනවා කියවන්න. කියන්නේ පේපර් එක ඉස්සලා කියවන්නත් වෙලාවක් දෙනවා. හරිද? මරු නේද? පේපර් එක බලන්න ඕනේ. එහෙම කියවලා පොඩ්ඩක් බලන්න ඕනේ මොනවද තියෙන්නේ. ලස්සන සුදු පාට කොලේ කළු පාට අකුරෙන් print කරලා දෙනවද කියලා බලන්න ඕනේ. බලලා ඔගොල්ලෝ ප්‍රශ්න කළමනාකරණය කරගන්න. හරි. මේක සර්ගේ පේපර් එක තිබුණා මේ ගාන. රයිට්. අයියෝ මේක මේ අපි ඉගෙන ගත්ත පාඩමේ නෝට් එකේ තිබ්බමනේ මේවයි ගානක් කියලා
අන්නේම අපි ගාන කියවලා බලලා පේපර් එක පොඩ්ඩක් විනාඩි 5ක් විතර විනාඩි 10ක් බල ඉන්නේ නැති විනාඩි 2 3 බලපුවා ඔයගලන්ට තේරෙනවා ටක් ගාලා ට්‍රැක් එකට වටිනවා අයියෝ මේක හරි මේක මට බලන්න කියලා අපිට නිකන් ප්‍රශ්න කළමනාකරණය කරගන්න තමයි ඔය විනාඩි 10 ඒ කියවීම කාලය කියන එක අපි යොදාගන්නේ පැහැදිලිනේ එතකොට දැන් සඳුදා වගේ දවසක ඉතින් අපි ලියන්නේ එතකොට මෙන්න මේ PO math syllabus එක තියෙනවනේ PO math syllabus එකකින් එනවනේ ප්‍රශ්න පත්‍රයක් ඒකට අපි කියනවා paper 1 combined maths paper 1 එක right combined maths paper 1 එක අපි ලියාගෙන යනවා combined maths paper 1 එක combined maths paper 1 එක හරි මේ paper එක ගන්නේ හරි paper එක ගන්නේ පිටු ගොඩක paper එකක් හම්බ වෙනවා එතකොට combined maths paper 1 කියලා අපි උකට කියන්නේ paper 1 එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ දැන් paper 1 කියලා කියන්නේ මොකද්ද සුද්ධ ගණිතයේ paper එකට paper 1 එක කියලා කියන්නේ paper 1 එකේ තියෙන කොටස් දෙකක් කොටස් A කොටස සහ B කොටස කියලා A කොටස සහ B කොටස ඔය විදිහටම සඳ දවසක නම් අපි මේ PO paper එක ලියන්නේ අඟහරු ආද නෙමෙයි බදාද දවසක ඔයගලන්ට applied paper එක ලියන්න හම්බ වෙනවා එයාට අපි කියන්නේ applied paper එක එහෙම නැත්නම් paper 2 එක combined maths paper 2 combined maths 2 paper එක paper 2 රෝම ඉලක්කම් දෙක දැම්මා හරිද අපේ විෂය අංකේ 10 combined maths වල තියෙන විෂය අංකයක් තියෙනවා ඔයගොල්ලෝ දකින්න නැති ඔයගොල්ලන්ගේ ඕල් පේපර් එකෙත් දැක්කද දන්නේ නැහැ right ගණිතේට විද්‍යාවට එහෙම විෂය අංක ටිකක් තියෙනවා දාලා මෙතන දාලා තියෙනවා මොකද්ද 10S කියලා දාලා තියෙනවා මීඩියම් එක මොකද්ද S නම් සිංගල් මීඩියම් නම් S ඉංග්‍රීසි මීඩියම් නම් E කියලා දාලා තියෙනවා විෂය අංකේ 10 බලන්න කෙමිස්ට්‍රි ෆිසික්ස් වල තියෙන 1 2 ඔන්න අංක ටිකක් මට මතක නැහැ හරි right ඔන්න මෙයාගෙත් තියෙනවා එතකොට A කොටස සහ B කොටස කියලා කොටස් දෙකක් A කොටසේ තියෙනවා පුතේ අනිවාර්ය කෙටි ප්‍රශ්න 10ක් අනිවාර්ය කෙටි ප්‍රශ්න 10ක් එකකට ලකුණු 25 බැගින් අනිවාර්ය කෙටි ප්‍රශ්න 10යි එතකොට පාර්ට් A එකට හම්බ වෙනවා ලකුණු 250ක් අනිවාර්ය කෙටි ප්‍රශ්න 10ක් ව්‍යුහගත රචනා ප්‍රශ්න ඒ කියන්නේ පේපර් එකේ පිටු භාගේ ඉඩ තියලා තියෙනවා එතනම උත්තරේ ලියන්න ඕනේ පේපර් එකේම උත්තර ලියන්න ඕනේ ඒක එළියට අරන් එන්න බෑ එක්සෑම් හෝල් එකේ උගලන්ට එහෙම තිබ්බනේ ඕල් වල රචනා පේපර් එක එළියට අරන් යන්න පුළුවන් හැබැයි MCQ එක අරන් යන්න බෑනේ ඒ වගේ ඔහොම තිබුණා නේද මොනවා හරි අර ව්‍යුහගත රචනා වල සයන්ස් වර්ගය එළියට අරන් යන්න බෑනේ අරන් ආවද කවුරුවත් නැහැනේ හරි එතකොට 25 ගානේ ප්‍රශ්න 10ක් හම්බ වෙනවා ප්‍රශ්න 10යි 100ක් නෙමෙයි ප්‍රශ්න 10ක් හම්බ වෙන ලකුණු 250ක් ලකුණු 250ක් ඊට පස්සේ ඉතින් අපේ දරුවෝ මේක විනාඩි 4මාරෙන් කරනවා හරි සාමාන්‍යයෙන් මම කියන්නම් කොහොමද කාලය කළමනාකරණය කරගන්න කියලා ඊට පස්සේ පුතේ එතකොට දැන් මෙතනදී ප්‍රශ්නාංක තියෙද කෙටි ප්‍රශ්න තියෙන්නේ ප්‍රශ්නාංක 1 ඉඳන් 10 දක්වා තියෙනවා 1 ඉඳන් 10 දක්වා ලකුණු 25යි ලකුණු 25යි ලියන්නත් ඒක ඉඩ දීලා තියෙනවා කඩේරි දාලා එහෙම ලස්සනට ඒක ඉඩ තියෙනවා 25 ගන්න දාලා ලකුණු 250යි ඊට පස්සේ දැන් ප්‍රශ්නාංක 1 ඉඳන් 10ට නේ තියෙන්නේ 1 ඉඳන් 10ටනේ 1 සිට 10 දක්වා ඉතින් ඇප්ලයිඩ් පේපර් එකේ ඔය විදිහමයි ප්‍රශ්නාංක 1 සිට 10 දක්වා ලකුණු 25 ගානේ ප්‍රශ්න 10ක් ලකුණු 250ක් right ලකුණු 250ක් ලකුණු 250යි පැහැදිලිද ලකුණු 250යි ඊට පස්සේ දැන් යන්නේ පාර්ට් B එකට පාර්ට් B එකේ ප්‍රශ්න දෙනවා පුතේ 11 සිට ප්‍රශ්නාංක 17 දක්වා ප්‍රශ්න 7ක් මේකෙත් එහෙමයි ප්‍රශ්නාංක 11 සිට ප්‍රශ්නාංක 17 දක්වා ප්‍රශ්න 7ක් ඒ 7න් ඔයගොල්ලෝ තෝරගන්න ඕනේ ප්‍රශ්න 5ක් 7න් ප්‍රශ්න 5ක් තෝරා ගන්න ඕනේ 7න් ප්‍රශ්න 5ක් තෝරා ගන්න ඕනේ 7න් ප්‍රශ්න 5ක් තෝරා ගන්න ඕනේ ඒ තෝරා ගන්න පහෙන් එක ප්‍රශ්නයකට ඒකට අපි කියනවා රචනා ප්‍රශ්න කියලා. මේවා ව්‍යුහගත රචනා ප්‍රශ්න පාර්ට් A එකේ හම්බෙන්නේ පාර්ට් B එකේ හම්බෙන්නේ පුතේ රචනා ප්‍රශ්න. ඒ රචනා ප්‍රශ්නයකට හම්බ වෙනවා ලකුණු 150ක්. එක ගානකට ලකුණු 150ක් හම්බ වෙනවා. එක ගානකට ලකුණු 150 බැගින් ප්‍රශ්න 5කට පිළිතුරු සැපයීම කීය දෙන්නේ 150 වැඩි කිරීම 5
ලකුණු 750ක්. right ලකුණු 750ක් මේ විදිහට හම්බ වෙනවා. හරි. බය වෙන්න එපා දැන්. එතකොට මෙයාගෙත් එකකට 150 බැගින් ප්‍රශ්න 5කට පිළිතුරු සපයද්දී ඔයගොල්ලන්ට හම්බ වෙනවා ලකුණු 750ක්. මගේ දක්ෂ දරුවෝ ඉන්නවා ප්‍රශ්න 4ටම උත්තර ලියන. හරි. ඕන එකක් බලාගන්න කියලා ප්‍රශ්න 4ටම 5ට නෙමෙයි 4ටම උත්තර ලියන දරුවෝ ඉන්නවා. හරි. එතකොට මෙන්න මේ විදියට ලකුණු 750යි. මේ දෙන්නගේ එකතුව ලකුණු 1000යි. right ලකුණු 1000යි. මේ දෙන්නගේ එකතුව ආයෙත් ලකුණු 1000යි. ඔන්න පේපර් එකේ හැදෙන හැටි. ඒ දෙන්නගේම එකතුව ඔක්කොම ලකුණු 2000යි. right ඔක්කොම ලකුණු 2000කින් තමයි බලන්නේ. ඔක්කොම ලකුණු 2000කින් නෙවෙයි, මෙතන 1002කින් තමයි බලන්නේ. ලකුණු 2000ක්. right ලකුණු 2000 අපි ලකුණු 2000ක් හම්බ කරගන්න තමයි මේ වැඩේ පටන් ගන්න. ලකුණු 2000ක් හම්බ කරගන්න. පැහැදිලිද? right දැන් ඔයගොල්ලන්ට දැන් තියෙනවනේ දැන් මේ වචන මේ vocabulary විවහාරය දැනගෙන ඉන්න මේ වචන පාඩම් අරකයි මේකයි PO maths මේකයි applied maths මේකයි paper 1 එක මෙහෙමයි paper 2 එක මෙහෙමයි එහෙම දැන ගන්න ඕනේ. හරි. ඉතින් මේකේ ප්‍රශ්න එන පිළිවෙලක් තියෙනවා. ප්‍රශ්න රටාවක් තියෙනවා. ඒ රටාව දෙක තමයි කරගෙන යන්නේ. හරි. ප්‍රශ්න රටාවක් තියෙනවා. ඒතකොට පුතේ ඔන්න ඔය වගේ තමයි මේකේ ලකුණු ටික ඔයගලන්ට ලැබෙන්නේ. right ලකුණු ටික මේකේ බෙදලා යන්නේ කොහොම. දැන් ඉතින් මගේ දරුවෝ බය වෙන්න එපා. හරිද? මේකෙන් මහ ලොකු දෙයක් නෑ ඔය ප්‍රශ්න වලට උත්තර වලට ලකුණු ගන්නවා කියන එක. මහ ලොකු දෙයක් නෙමෙයි. හරියට වැඩ ටික කරගෙන මුල්ම දවසේ ඉඳන් නිවැරදිව පන්ති ඇවිල්ලා එදිනදා වැඩ ටික එදිනදා කරලා හොඳ කැපකිරීමෙන් කැපවීමකින් පිළිවෙලට වැඩ ටික කරනවා නම් පුතේ මේක ගන්න එක ගේමක් නෙමෙයි පුතේ. මේක ගන්නෙත් ළමයිනේ. right මේක ගන්නෙත් ළමයි. මේ බොහොම ලේසි මේක දැන්. ගන්නවා කියන එක හරිම ලේසි වැඩක්. මහ ලොකු අමාරු දෙයක් නෙමෙයි. මගේ දරුවනේ හොඳට මතක තියාගන්න. එතකොට දැන් ඔන්න ඔහොමයි මේකට ලකුණු හම්බෙන්නේ ලකුණු 2000කින්. මතක තියාගන්න මේකට පැය 3යි විනාඩි 10ක් හම්බ වෙනවා. මෙයාට පැය 3යි විනාඩි 10ක් හම්බ වෙනවා. ඊට පස්සේ ෆිසික්ස් පේපර් එක පැය 5ක් තියෙනවා. කෙමිස්ට්‍රි පේපර් එක පැය 5ක් තියෙනවා. ඔක්කොම විතර පැය ටික එකතු කරලා බලන්න පැය 16ක් විතර ඔයගොල්ලෝ ලියනවා එක්සෑම් එක. සාමාන්‍ය මැත්ස් කරන ළමයි තමයි A level එක්සෑම් එක වැඩිපුරම එල් එක්සෑම් පේපර්ස් වැඩිපුරම වෙලාවක් ලියන්නේ මැත්ස් කරන ළමයි. ඒකට පේපර්ස් දෙකක් තියෙනවනේ පැය 3 දෙකක් පැය 6ක් අපිට එතකොට. අනිත් ඒවා පැය 5 ගානේ යන්නේ. ඉතින් ඔහොම තමයි අපේ රසවත් කතාව සිලබස් එකේ කතාව විෂය නිර්දේශයේ කතාව ඔන්න ඔය වගේ දෙයක්. ඉතින් මේක ඇතුලේ ඔයගොල්ලන්ට මේ ආස කරන්නේ මේ පාඩම් අහද්දී ත්‍රිකෝණමිතිය, සරල රේඛාව, වෘත්තය, සංකීර්ණ සංඛ්‍යා, right? සංකීර්ණ සංඛ්‍යා, සංකරණ හා සංයෝජන, අවකලනය, අනුකලනය, right? ඔය වගේ විවිධ ආකාර ලස්සන පාඩම්. ඉතින් මේ applied maths වල තියෙන පාඩම් ඊට වඩා ලස්සනයි. වෘත්ත චලිතය, සරල අනුවත් චලිතය, ඒ විදිහට අපි ඉගෙන ගන්න ප්‍රවේග කාල වක්‍ර, සාපේක්ෂ ත්වරණ, සාපේක්ෂ ප්‍රවේග වගේ මාර ලස්සනයි ඉතින් මේවා. ඉතින් මේ ලස්සන දකින්න ඒ ගණිතයේ අසරිය ඒ ලස්සන දකින්න එක තමයි අපි මේ කාලය පුරාවටම කරගෙන යන්නේ. මතක තියාගන්න. හොඳයි. දැන් මේ විදිහට තමයි සිලබස් එක සහ පේපර් එක හැදෙන්නේ. ඔන්න මම ඔයගලන්ට ඒ පිළිබඳ දැනුම දුන්නා. ඉතින් අපි පිළිවෙලට පුතේ අපි මේක බොහොම පිළිවෙලට කරගෙන යනවා. මම අද දවසේ කියන්නම් ඔයගලන්ට අපේ වැඩපිළිවෙල කොහොමද යන්නේ කියන එක. මේ ඉදිරි අවුරුදු වල කොහොමද අපේ වැඩපිළිවෙල යන්නේ කියන එක මම ඔයගලන්ව දැනුවත් කරනවා. අද දවසේම මේ පිළිවෙලක් දැනගෙන ඉන්න බෑ. කොහොමද යන්නේ කියලා නියම පිළිවෙලකට යනවා. හරි? ඔයගලන්ට තේරෙයි. ඔයගොල්ලෝ අනිත් පන්ති සහ ඉස්කෝලේත් එක සංසන්දනය කරලා බලන්න. පිළිවෙලකට ටියුට්ස්, පිළිවෙලකට නෝට්ස්, පිළිවෙලකට හෝම්වර්ක්ස්, පිළිවෙලකට පේපර්ස්, ඒ සියල්ලත් එක්ක ඒ සියල්ල සපිරි පිළිවෙලක් හොඳම පිළිවෙලක් තියෙන පන්තිය තමයි මගේ පන්තිය. මම ඔයගලන්ට හැම වෙලේම ඒ පිළිවෙල රකින්නවා. අතනින් මෙතනින් අතනින් කෑලි කෑලි කරන්නේ නැහැ. ඔයගොල්ලන්ට මගේ ඉස්සෙ පෙන්නුවානේ. විෂය කොහොමද ඔයගොල්ලෝ පැල කරන්නේ කියන එක. මම ඔයගලන්ට ඉස්සෙ පෙන්නුවා. ඔයගොල්ලෝ දන්න දැනුමෙන්ම අරගෙන යන හැටි. එහෙනම් විශ්වාසය තියාගන්න. අනිවාර්යෙන් අදිෂ්ඨානය තියාගන්න. විශ්වාසය තියාගන්න මං ගැන. ඒ වගේම තමයි ඔයගොල්ලන්ගේ අදිෂ්ඨානය තියාගන්න ඕනේ. කොහොමද මේක රෑන්ක් එකකින් ඒ ප්‍රතිඵලයකින් ඉවර කරනවා කියන එක ගැන හොඳ අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ. හරි. ඒ දෙකම තියෙනවා නම් අපිට මේ ගමන යන එක මහා ලොකු දෙයක් නෙවෙයි. right? මහා ලොකු දෙයක් නෙමෙයි අපි මේ වැඩපිළිවෙල කරගෙන යන එක. හරි. අපි යමුකෝ ආයෙත් පාඩමට. ආයෙත් යමු පාඩමට.
මෙන්න මේ විදියට ලියන්න මෙහෙම දාන්න පුතේ. ඊළඟට ටියුට් එක ඔයගලන්ට පේනවා ඇති පිටු අංක 3 ටියුට් එකේ තියෙනවා ඊළඟට ත්‍රිපද ප්‍රකාශනයක පූර්ණ වර්ගය කියලා. ත්‍රිපද ප්‍රකාශනයක පූර්ණ වර්ගය. අපි බලමු ත්‍රිපද ප්‍රකාශනයක පූර්ණ වර්ගය කොහොමද ප්‍රසාරණය කරන්නේ කියන එක. ත්‍රිපද ප්‍රකාශනයක පූර්ණ වර්ගය කියන එක කියනවා. ඒකෙදි පුතේ හරි ඒකෙදි බලන්න මේ ත්‍රිපද ප්‍රකාශනයක් අපි මාතෘකාව දාගමු එහෙම අංක 3 විදිහට right අංක 3 විදිහට ත්‍රිපද ප්‍රකාශනයක පූර්ණ වර්ගය right ත්‍රිපද ප්‍රකාශනයක පූර්ණ වර්ගය. එතකොට ත්‍රිපද ප්‍රකාශනය පද තුනකින් යුත් ප්‍රකාශනයක් කියන පුතේ හරියට මේ වගේ. මම යා ඉස්සරලාම ඒ ප්‍රතිඵලය ලියලා ඉන්නම්. right ඒ ප්‍රතිඵලය ලියලා කොටු කරමු. එන්න මෙහෙම A ධන B ධන C ගේ A ධන B ධන C ගේ ඝණය වර්ගයනේ අපි ඉස්සලා right A ධන B ධන C ගේ වර්ගය. පුතේ මෙයා ප්‍රසාරණය කරපුවම අපිට ලැබෙන්නේ A වර්ගය ධන B වර්ගය ධන C වර්ගය ධන 2AB ධන 2BC ධන 2AC ධන 2AC ලියලා කොටු කරගන්න right ලියලා කොටු කරගන්න බලන්න ඒගොල්ලගේ පද සෙට් වෙලා තියෙන රටාව මේ තියෙන අලුත්ම දෙයක් මම කලිනුත් කිව්වා අලුත්ම දෙයක් ඉගෙන ගන්නවා කියන්නේ තියෙන්නේ අලුතින්ම ඔයගොල්ලෝ ඉගෙන ගන්න දෙයක් මේක ඔයගොල්ලෝ කලින් භාවිතා කරලා නැහැ උසස් පෙළදී අපි බලාපොරොත්තු වෙනා පුතේ ඔයගොල්ලෝ මේ ප්‍රසාරණය ඍජුවම කරයි කියලා right ඍජුවම මේ ප්‍රසාරණය කරයි කියන එක අපි බලාපොරොත්තු වෙනවා A වර්ගය ධන B වර්ගය ධන C වර්ගය ධන 2AB ධන 2BC ධන 2AC කියන එක කියලා ලියා ගන්න හරි ලියා ගන්න මෙන්න මෙහෙම දැන් අපි මේක සාධනය කරලා බලමු right මේක සාධනය කරලා බලමු බලන්න සාධනය බලන්න පුතේ A ධන B ධන C ගේ වර්ගයනේ දැන් මගේ ඔළුවේ තියෙනවා පුතේ A ධන B ගේ වර්ගය කියන එක නම මගේ ඔළුවේ තියෙනවනේ A ධන B ගේ වර්ගය ඔයාගේ ඔළුවේ තියෙනවනේ A ධන B ගේ වර්ගය කවුද කියලා A ධන B ගේ වර්ගය කියලා කියන්නේ A වර්ගය ධන 2AB ධන B වර්ගය A වර්ගය ධන 2AB ධන B වර්ගය right හරි ඊට පස්සේ දැන් මම මේක බලන්න දැන් අර මම හැම වෙලෙම කිව්වනේ ගණිතය කියන්නේ අපි දන්න දේ තමයි හැම වෙලෙම හදාගෙන ඉස්සරහට යන්නේ වැරද්ද තියෙන්නේ අපි ඒක හරියට දකින්නේ නැහැ අපි ඒක හරියට දකින්නේ නැහැ ඒක ඇත්තට වැරද්දක් නෙමෙයි පුතේ ඒක තමයි ළමා මනස කියන්නේ අපි ඒක ස්මතු කරලා පෙන්නනවා ඔයාට මේක හුරු කරනවා දැන් ඔයගොල්ලෝ වගේ වයස් කට්ටිය නෙමෙයි තව අවුරුද්දක් විතර පරණ වුණාට පස්සේ අයියලා කළා ඇවිල්ලා අහන ප්‍රශ්නයක් මගෙන් මෙන්න මෙහෙම සර් අපි දැන් මැත්ස් කරාට පස්සේ ඉංජිනේරු වෙන්නනේ හදන්නේ නැත්නම් පයිලට්ලා වෙනවා නැත්නම් නැවකට නගිනවා රයිට් නැවකට නගින්නේම කොල්ලෝ මහ රාසයි හරි ආසයිනේ කොල්ලෝ මහ රාසයි නැවකට නගින්න ඔබ කියන්නේ එහෙමනේ රයිට් නැවකට එහෙම නගිනවා ඒ වගේ දේවල් කරනවානේ සර් ඉතින් මොකටද මේවා මං අහන ඒ කියන්නේ මොනවද මොකටද මේවා ඉතින් මොකටද මෙහෙම ගණන් හදන්නේ මොනවද ඇයි මට ප්ලේන් එකක් කෙලවදී මේ ගාන ඕනේද වෙනවද හරිනේ කියන කතාව
ලස්සමට මේ බිල්ඩින් එක හදද්දි මේ ගාන ඕන වෙනවද? A ධන B ගේ පූර්ණ වර්ගය ඕන වෙනවද? ඒව ඕන වෙනවද කියලා අහනවා. හරි? ඉතින් ඇත්තනේ. දැන් ඔයා පයිලට් කෙනෙක් වෙලා ප්ලේන් එක අරගෙන නැදි එකපාරටම වෙලා කවුරු අහනවද? A ධන B ගේ පූර්ණ වර්ගය කියන්නේ කියලා? එහෙම අහන්නේ නැහනේ. ඔයා පයිලට් කෙනෙක් වෙන්න හදද්දි අහන්නේ නැහනේ. නේද? මෙන්න මේ ගැටලු විසඳලා දෙන්න. මෙන්න මේ වෘත්තචලිතයේ ගාන විසඳලා දෙන්න. ඒකෙන් තමයි ඔයාට යන්න වෙන්නේ මේ ෆ්ලයිට් එක ලෝගෙන. එහෙම වෙන්නේ නැහනේ. මොකද්ද එතකොට මේ සම්බන්ධය? දැන් ඔයගලන්ට පොඩි කාලේ හිතලා නැද්ද? ඇයි ඉතින් මේවා ඉගෙන ගන්න මේ මොකටද මට ජොබ් එකක් කරන්න? මොකටද මේ? නෑ මෙන්න මෙහෙමයි පුතේ. මේ අධ්‍යාපනය කියන දෙයින් මේකෙන් අපි ඔයගලන්ට ඇති කරනවා තර්කණයක්. තර්කන බුද්ධියක් ඇති කරනවා. චින්තනයක් ඇති කරනවා. රයිට්? එතකොට මේ දේත් දිහා කොහොමද දකින්නේ මේ ගැටලුවක් निराකරණය කරන්නේ කොහොමද කියන ලොජික් එක තර්කණය අපි ඔයගොල්ලන්ගේ ඔළුවේ හදනවා. දැන් මේ බලන්න මම මෙතනදි කරන්නේ ඒ වගේ දෙයක්. ඉතින් ඒ උදෙසා අපිට මේ අමාරු සූත්‍ර කටපාඩම් කරන්න වෙනවා. මේවා ලැබෙන විදියක් ගැන අපිට හිතන්නත් වෙනවා. පැහැදිලිද? දැන් මෙතනදී මොන බලන්න මම ගේන හැටි, රයිට්? මේ තර්කණය ගේන හැටි බලන්න. ඒ තමයි දැන් අපි දන්නේ ද්විපද ප්‍රකාශනයක පූර්ණ වර්ගය දන්නවනේ නිකන් টොප් එකට. ද්විපද ප්‍රකාශනයක පූර්ණ වර්ගය දන්නව නියමයට. හරි? දැන් මම කරන්නේ ත්‍රිපද ප්‍රකාශනයක පූර්ණ වර්ගයනේ. හරි. එහෙනම් දැන් දන්න දේ ඉන්නේ වැඩේ ගොඩ දාගන්න කියලා කිව්වේ සර්. එහෙනම් පුතේ මම මේක ද්විපදය ත්‍රිපදය ද්විපදයක් බවට පරිවර්තනය කරගන්නවා. A ධන B ධන C කරගන්නවා. A ධන B ධන C වර්ගය. පැහැදිලිද? A ධන B ධන C කරගන්නවා. හරි. එතකොට දැන් මේකේ ද්විපදයක් තියෙනවා. දැන් කාට පේනවද මේකේ ත්‍රිපදයක්? ත්‍රිපදයක් පේනවද? නෑ ත්‍රිපදයක් පේන්නේ නැහැ. දැන් මේකේ ද්විපදයක් පේන්නේ. දැන් ඔන්න ඔය ද්විපදය තමයි අපි සාධනය කරගෙන යන්නේ. රයිට්? ද්විපදයේ තමයි අපි ප්‍රසාරණය කරගෙන යන්නේ කියන එක ඔන්න හොඳට මතක තියාගන්න. ඔන්න දැන් අර දැනුමින් මෙන්න මේ දැනුමින් මම දැන් මෙයාව ප්‍රසාරණය කරනවා බලාගෙනilla. හරි? මොකද්ද වෙන්නේ? ඉස්සරලාම පළමු පදේ වර්ගය A වර්ගය පළමු පදේ වර්ගය. රයිට්? දෙවාරයක් පද දෙකේ ගුණිතය දෙවාරයක් පළමු පදය A දෙවන පදය B ධන C විදිහට තමයි දකින්නේ පුතේ. සම්මා දිට්ඨිය තියෙන්න ඕනේ. හරි? සම්මා දිට්ඨිය තියෙන්න ඕනේ මේකෙදී. දෙවෙනි පදයේ දකින්නේ B ධන C. එයා තනි පදයක්. මේ වරහණක් දාගෙන මේකෙන් තනි පදයක්. ධන දෙවෙනි පදයේ වර්ගය B ධන C ගේ වර්ගය. දැන් බලන්න ප්‍රසාරණය කරන්න. A වර්ගය ධන වරහන් ඉවත් කරන්න 2AB ධන 2AC ධන මෙයා ප්‍රසාරණය කරන්න B වර්ගය ධන 2BC ධන C වර්ගය කියලා දෙන්න. පැහැදිලිද? මෙන්න මේ ආකාරයෙන්. දැන් මම පද සැකැස්මක් කරනවා. වර්ග පද ඉස්සරහට ගේනවා. A ධන B ධන C ගේ වර්ගය සමාන වෙනවා A වර්ගය ධන B වර්ගය ධන C වර්ගය ධන 2AB ධන 2BC ධන 2 AC වලට කියලා අපිට ලැබෙන උත්තරය. හරිනේ. පැහැදිලිද? හරි. මොකද කරේ මම A ධන B ධන C ව ද්විපදයක් විතර දැක්කා සම්මා දිට්ඨිය. හරි? ද්විපදයක් විතර දැකලා දන්නේ මම ද්විපද ප්‍රකාශනයක පූර්ණ වර්ග නිසා ත්‍රිපදයේ ද්විපදයක් බවට පරිවර්තනය කරලා ද්විපදයේ ප්‍රසාරණය සලකලා ත්‍රිපදයේ වර්ගය ලියලා දාලා තියෙනවා. සම්පූර්ණ කරගන්න මේ අලුත් දෙයක් ඔයගොල්ලෝ ඉගෙන ගන්නේ. හරි දැන් මම කියනකොට ලියන්න එපා නෝට්. කියනකොට හොඳට අහගෙන ඉන්න. රයිට්? හොඳට අහගෙන ඉන්න. හොඳ සමාධියකින් අහගෙන ඉන්න ඕනේ. රයිට්? හොඳ භාවනාවකින් මේක අහගෙන ඉන්න මාත් එක්ක ඒකාග්‍රතාවය තියාගන්න. මාත් එක්ක විතරයි තියෙන්නේ සම්බන්ධතාවය. වෙන අනියම් සම්බන්ධතාව තියෙන්න බෑ. හරිද? එතකොට හොඳ මානසික ඒකාග්‍රතාවයෙන් අහගෙන ඉන්න ඕනේ. අහගෙන ඉඳලා අවබෝධ කරගෙන මේ මගේ කටින් එන ශබ්ද තරංග මේ මගේ රූපේ දිහා බලා ගන්න ආලෝක තරංග සියල්ලම මොලේට රයිට් මේ ඉන්ද්‍රියන් තුලින් මොලේට යන්නේ කොලේටවත් පොතටවත් නෙමෙයි පෑනටවත් නෙමෙයි අතට නෙමෙයි යන්නේ මේ ඉන්ද්‍රියන් තුලින් මොලේට මොලේ ඇතුළට ගිහිල්ලා හුම්ත තැනක තැම්පත් කරගෙන
ඒක අවබෝධ කරගෙන පොතට දාපල්ලා. ඕක තමයි පුතේ සූත්‍රය. රයිට්. ගොඩ යන සූත්‍රය. ඕක තමයි මතක තියාගෙන ලියන්න. ඔයගොල්ලෝ දැන් මේ කරපු ක්‍රමය අවබෝධ කරගෙන මේක දිහා නොබලා ලියන්න. රයිට්. මේක දිහා නොබලා ලියන්න. පටන් ගන්න. මේ පියවර ටික සම්පූර්ණ කරගන්න. පිළිවෙල පියවර. ඒතර මේ හැම දෙයක්ම ඉගෙන ගන්න ඕනේ අද මාත් එක්ක. කොහොමද පිළිවෙලට නෝට් එකක් ලියන්නේ? මම ලස්සනට ලියන හැටි. බලන්න මේ සමාන ලකුණ ගානටද ඇදලා පොඩ්ඩක් තියෙන්නේ. ගානට කෙලින් එන්න ඕන. ඔයගොල්ලන් ලස්සන කෙලින් ගත්ත හැකි මේ ටික. හරි. ඒ විදිහට ගානට ගන්න ඕනේ. රයිට්. අපි ඔක ඔය විදිහට සම්පූර්ණ කරගන්න ඕනේ. දැන් මේකෙන් මම තව උදාහරණ ටිකක් රයිට් උදාහරණ කිහිපයක් කරනවා. ද්විපද ප්‍රකාශනයක පූර්ණ වර්ගයනේ. උදාහරණ ගණන් කිහිපයක් කරනවා මෙතනදී. අතර මේ උදාහරණයටත් වඩා මේක මම මෙහෙම ලියන්නම්. දැන් අපි A ධන B ගේ පූර්ණ වර්ගය කතා කරලා A ඍණ B ගේ පූර්ණ වර්ගයක් ගැන කතා කරන්නේ පුතේ. ඊට පස්සේ දැන් මෙතනදී A ධන B ධන C ගේ පූර්ණ වර්ගය ගැන කතා කරලා අපි මෙහෙම කෙනෙක් ගැන පොඩ්ඩක් කතා කරලා යමු. මේ කට්ටිය කොහොමද ප්‍රසාරණය වෙන්නේ කියන එක. අංක 1 තරලොකනක් දාලා හරි ලියන්න. තරලොකනක් දාලා මෙහෙම ගන්න A ඍණ B ධන C මෙයාගේ පූර්ණ වර්ගය ප්‍රසාරණය කරමු. රයිට්. මේ පූර්ණ වර්ගය ප්‍රසාරණය කරමු. දැන් මෙයා ප්‍රසාරණය කරද්දි මෙහෙමයි. දකින්නේ මෙහෙමයි දැන්. එයාව දකින්නේ A ධන ඍණ B මතකයිනේ. කලින් අද්දකීම ගත්තා. ධන C. දැන් A ධන ඍණ B ධන C ගේ පූර්ණ වර්ගය ප්‍රසාරණය කරමු. එකපාරේ දැන් ඒක දන්නවනේ. එයා අපිට එකපාරේ දැන් ලියන්න හැකියාව තියෙනවා. අපි ඒක සාධනය කරලා පෙන්නවා. A වර්ගය ධන ඍණ B ගේ වර්ගය ධන C ගේ වර්ගය ධන දෙවතාවක් A වතාවක් ඍණ B. පැහැදිලිද? තේරෙනවද මම කරන වැඩේ? සරල දෙයක් නේ. හරි. ධන දෙවතාවක් B වතාවක් ඍණ B වතාවක් C ධන දෙවතාවක් A වතාවක් C. දැන් සුළු කරලා ලියන්න. මොකද්ද බලන්න ලැබෙන්නේ? බලන්න පුතේ A ඍණ B ධන C ගේ පූර්ණ වර්ගය සමාන වෙන්නේ A වර්ගය ධන B වර්ගය ධන C වර්ගය. මෙතනින් එනවා ඍණ 2යි AB ඍණ 2යි BC ධන 2යි AC කියලා. බලන්න අපි දැන් බලන්න පුතේ ඔයගොල්ලන්ගේ ඔළුවේ තිබුණේ A ධන B ගේ පූර්ණ වර්ගය විතරයි. A ධන B ගේ පූර්ණ වර්ගය විතරයි. A ධන B ගේ පූර්ණ වර්ගය දන්න දරුවාගේ ඔළුවේ මං අද පැල කරා මොකද්ද? A ඍණ B ගේ පූර්ණ වර්ගය කොහොමද ගන්නෙ කියලා. ඒක ඇසුරෙන් හරි. ඔයගොල්ලෝ දන්නවා ඒක ගන්න. ඒක ඇසුරෙන් කොහොමද ගන්නෙ කියන එක මම ඔයගොල්ලන්ගේ ඔළුවේ පැල කරා. A ධන B තියෙනවා නම් කොහොමද A ඍණ B ඒ විදිහට ගන්නෙ කියන එක. A ධන ඍණ B කියලා ලියලා ප්‍රසාරණය කරලා දැම්මා. හරිද? ඊට පස්සේ එහෙම දන්න දරුවගේ ඔළුවේ මං ආයෙ පැල කරා A ධන B ධන C ගේ පූර්ණ වර්ගය කොහොමද ගන්නෙ කියලා. ඒක ගත්තෙත් A ධන B ගේ පූර්ණ වර්ගය තිබ්බ දැනුම ඇසුරෙන්. A ධන B ධන C ගේ පූර්ණ වර්ගය දන්න දරුවාගේ ඔළුව ඇතුලේ මං ආපහු පැල කරා බලන්න ඒ හැඩයට මේක හදාගෙන. හැඩය හරි වැදගත්. හරිම වැදගත් ඔය හැඩයට දකින්න එක. රයිට්. ඉතින් ඒ හැඩය දන්නවනම් ඒක ඇතුලින් මේක ගත්තා. නැත්තම් කෙනෙකුට මේක ආයෙ ප්‍රසාරණය කරන්න වෙනවා. එහෙම නැතුව එක පේලියෙන් උත්තරේ ගන්න ඕන. බලන්න ඒ හැඩයට දැක්කාම අපිට හරි පහසුයි. පුතේ මතක තියාගන්න. කලින් හිතලා වැඩක් කරද්දි හරි පහසුයි ඒක කරන්න. කලින් හිතලා වැඩක් කරද්දි. හරි. කලින් නොහිතා වැඩක් කරනවා නම් ටිකක් අමාරුයි ඒක කරගෙන යන්න. රයිට්. ටිකක් අමාරුයි. මහන්සියක් ගන්න වෙනවා. ඉතින් හිතලා වැඩක් කරද්දි හරි ලේසි පොඩක් ඔළුව පොඩක් මහන්සි කරන්න ඕනේ. අකමැති තමයි. ඒකට කරන්න දෙයක් නැහැ මහන්සි කරන්න. නැත්නම් මැච් කරන කොල්ල කෙල්ල හදන්න බෑ අපිට. රයිට්.
හොඳ මොලේ මහන්සි කරන කොල්ල කෙල්ලෝ ඉන්න ඕනේ. හරි. මොලේ මහන්සි කරන මොලේ පිරිසුදු කරගන්න එක තමයි අපි මේ මැත්ස් වලදී කරන්නේ. මැත්ස් කියලා කියන්නේ මොලේ පිරිසුදු කර ගැනීමේ ක්‍රියාවලිය. මැත්ස් කරනවා මොලේ පොලිෂ් කරනවා නියමෙටම. වෙනේ වගේ හැදෙන්නේ නැහැ. රයිට් වෙනව හැදෙන්නේ නැහැ. හිතලා මේ ඇතුලේ ප්ලේන් ආහාර වැඩ කරලා දැන් අපි කොයිතරම් මේකත් එක්ක හැප්පෙනවද? පේපර්ස් හදනවා, ටියුට් හදනවා, රයිට් ආයි හදනවා. දැන් ඔයගොල්ලන්ට ඉස්සරහට හම්බෙන තව සති 4ක් ගියාම සති 4ක් ගියාම පේපර් කරන්න පටන් ගන්නවා. මේ දැනුමෙන්. ඒක වුණාට අවශ්‍ය දැනුම දීලා තියෙන්න ඕනේ. හරි? ඒතකොට ඒක කරන්න පටන් ගන්නවා, වරදිනවා, හදනවා. හැම වෙලේම කොයිසින් වෙලාව අතාරින්නේ නැහැ. මාර ආදර විශේෂයට මාර ආදරෙන්. එහෙම නැතුව මේක ගොඩ දාන්න බෑ පුතේ. එහෙම නැතුව ගොඩ දාන්න බෑ මේක. ඔයගොල්ලන්ගේ තියෙන ඔයගොල්ලෝ විෂයන් තුනටම ආදරය කරන්න, ලව් කරන්න ඕනේ. හරි? ආදරය කරන්න ඕනේ විෂයන් තුනටම. රයිට්? ඒකත් එක තමයි මේ තියෙන්නේ. හරි. A දන B දන C. මට මෙන්න මේකත් පොඩ්ඩක් බලලා දෙන්න. ඔයගොල්ලෝ තනියම කරන්න මේක. දැම්මට ඕනේ A ඍණ B ඍණ C ගේ වර්ගය. රයිට්? A ඍණ B ඍණ C ගේ වර්ගය ඕනේ. සම්පූර්ණ කරන්න. තනියම කරන්න. උත්සාහ කරන්න තනියම උත්සාහ කරන්න. හරි. තනියම උත්සාහ කරන්න. A ඍණ B ඍණ C ගේ වර්ගය. A ඍණ B ඍණ C ගේ වර්ගය. හරි. බලන්න තනියම try කරන්න. දැන් ඔයාලට පේන්න ඕනේ මොකද්ද මේක? මේක පේන්න ඕනේ A ධන ඍණ B ධන ඍණ C විදියට. වේගෙන් කරන්න. දැන් මේ වෙනකොට ඉවරලා තියෙනවා. රයිට්? A වර්ගය ධන ඍණ B ගේ වර්ගය. එක පියවර ලියුවට ප්‍රශ්නයක් නැහැ. හිතලා ලියන්න. ධන පියවර දෙකකින් ඍණ C ගේ වර්ගය ධන දෙවතාවක් A වතාවක් ඍණ B ධන දෙවතාවක් ඍණ B වතාවක් ඍණ C ධන දෙවතාවක් A වතාවක් ඍණ C. සුළු කරන්න අපිට ලැබෙනවා කවුද? A වර්ගය ධන B වර්ගය ධන C වර්ගය ඍණ 2 AB ධන 2 BC ධන 2 ඍණ 2 AC කියලා ලැබෙනවා. මම පොඩ්ඩක් ත්‍රිපද ප්‍රකාශනයක පද තුනකින් යුත් ප්‍රකාශනයක වර්ගයේ ප්‍රසාරණය පොඩ ආකාර කිහිපයකින්ම පෙන්වලා දුන්නා. දැන් මේවා පාඩම් කරගන්න නැහැ. හරිද? මේක මෙහෙමයි A ඍණ B ඍණ C ආගේ පූර්ව වර්ගයත් එහෙම පාඩම් කරන ඔයගොල්ලෝ තියෙන A ධන B ධන C ගේ පූර්ණ වර්ගය සමාන A වර්ග ධන B වර්ග ධන C වර්ගය ධන 2 AB ධන 2 BC ධන 2 AC කියන එක විතරයි ඔළුවේ තියෙන්නේ. ඒකෙන් තමයි මේවා ගන්නෙ. අපෝහණය කරගන්නේ ඒ ප්‍රසාරණයෙන්. හරි. ඒකත් හරි ඔන්න එයාවත් ඉගෙන ගත්තා. දැන් අපි යනවා රයිට් සම්පූර්ණ කරගත්ත නේද? හරි මම කරනවා. දැන් අපි යනවා පුතේ. එතකොට මේකත් එක්ක ත්‍රිපද ප්‍රකාශනයක ඝනායිතය කියන්නේ. රයිට්? ත්‍රිපද ප්‍රකාශනයක ඝනායිතය. Cube of a trinomial expression. ත්‍රිපද ප්‍රකාශනයක ඝනායිතය දාන මාතෘකාව. හරි. අංක 4 ත්‍රිපද ප්‍රකාශනයක ඝනායිතය නැත්නම් ඝණය කියලා දාමුනේ. ඝණය ත්‍රිපද ප්‍රකාශනයක පූර්ණ ඝණය කියලා ටියුට් එකේ තියෙන ඔයගලන්ට පේන ඉතින් ප්‍රවිඩු අංක 3 කොටු කරලා තියෙනවා ප්‍රකාශනය. හරි මම ප්‍රකාශනය ලියනවා පුතේ මෙහෙම.
A ධන B ධන C ගේ ඝණය සමානයි. A ඝණය ධන B ඝණය ධන C ඝණය ධන 3A B වර්ගය ධන C වර්ගය ධන 3B A වර්ගය ධන C වර්ගය ධන 3C A වර්ගය ධන B වර්ගය ධන 6යි ABC කියලා. 6 ABC කොටු කරගන්න. මේව ලියලා කොටු කරගන්න පුතේ. right මේව කොටු කරගන්න. ඔන්න ආකාරයෙන්. දැන් අපි බලමු A ධන B ධන C ගේ ඝණය සාධනය කරන්නේ කොහොමද කියලා. මෙයාව සාධනය right සාධනය කරන්නේ කොහොමද බලන්න. මෙයාව සාධනය කරන්න A ධන B ධන C ගේ ඝණය සමානයි. දැන් මම මේකෙදිත් භාවිතා කරනවා මොකක්ද ද්විපද ප්‍රකාශනයක. එතකොට මෙතනදී දැන් අපි භාවිතා කරන්න සූදානම් වෙන්නේ මෙන්න මේ දැනුම. ඒ තමයි දැන් අපි ද්විපද ප්‍රකාශනයක පූර්ණ ඝණය දන්නවනේ. ද්විපද ප්‍රකාශනයක පූර්ණ ඝණය. එතකොට එහෙනම් මට දැන් ත්‍රිපද ප්‍රකාශනයකට යද්දි මම මේ දැනුම භාවිතා කරනවා. ඒ තමයි A ධන B ගේ ඝණය කියන එක නා මට ලියන්න පුළුවන්. A ඝණය ධන 3A වර්ගය B ධන 3A B වර්ගය ධන B ඝණය විදියට ඉන්නේ. හරි. එතකොට මේක අපිට ගන්න පුළුවන් මෙයා මේ ත්‍රිපදය ද්විපදයක් විදිහට පරිවර්තනය කරගන්නවා. A ධන B ධන C ගේ ඝණය කියලා පරිවර්තනය කරගන්නවා. A ධන B ධන C ගේ ඝණය කියලා. පැහැදිලිද? right. ඊට පස්සේ දැන් මම මේවා ප්‍රසාරණය කරනවා. පළමු පදයේ ඝණය A ඝණය ධන 3යි පළමු පදයේ වර්ගයේ වතාවක් දෙවෙනි පදයේ කියලා කියන්නේ B ධන C ට. මතක තියාගන්න. ධන 3යි පළමු පදයේ වතාවක් දෙවෙනි පදයේ වර්ගය. B ධන C ගේ වර්ගය. හරි. B ධන C ගේ වර්ගය. ධන B ධන C ගේ ඝණය දෙවෙනි පදයේ ඝණය. හරි. දැන් මෙව ප්‍රසාරණය කරනවා මම. ඉතින් බලන්න A ඝණය ධන 3A වර්ගය B ධන 3A වර්ගය C. අතන මේක වරහන් ලක්ෂණ දෙකුත් නෑ. මම එහෙම තියන්න මොකද 3A වර්ගය ආනේ ගමු මේක. කොහොමද? ධන වරහන් ලක්ෂණ මේක 3A වතාවක් B ධන C ප්‍රසාරණය කරමු. හරි. B ධන C ප්‍රසාරණය කරන B වර්ගය ධන 2යි BC ධන C වර්ගය කියලා ලැබෙනවා. ඊට පස්සේ B ධන C ගේ ඝණය වුණාම B ධන C ඝණය මම පහලින් ලියනවා. B ඝණය ධන 3යි B වර්ගය C ධන 3යි BC වර්ගය ධන C ඝණය කියලා එනවා. ඔන්න දැන් මම පද සැකස්මක් කරනවා. ඒ කියන්නේ මුදේ A ඝණය පදය B ඝණය පදය C ඝණය පදේ ඉස්සරහට ගන්නවා.
right? A ඝණය ධන B ඝණය ධන C ඝණය ඉස්සරහට ගත්තා. හරි. දැන් බලන්න මෙතන හැදෙනවා මෙන්න මේ 3A ගෙන් වරහන් ඉවත් වුණා B වර්ගය 3A B වර්ගයක් හැදෙනවා. 3A ගෙන් වරහන් ඉවත් වුණාම C වර්ගය හැදෙනවා 3A C වර්ගයක්. මම මේ දෙන්නම එකට ගන්නවා 3A ව එළියට දාලා right 3A ව එළියට දාලා B වර්ගය ධන C වර්ගය කියලා ලියනවා මේක. B වර්ගය ධන C වර්ගය ඊළඟ ඊට පස්සේ මෙතනින් හැදෙනවා මෙතන ඉන්නවා 3A වර්ගය B පදයක් මෙතන ඉන්නවා 3B C වර්ගය පදයක් ඒ දෙන්නගේම 3B එකක් එළියට ගන්නවා 3B එකක් එළියට ගත්තාම A වර්ගය ධන C වර්ගය වෙනවා A වර්ගය ධන C වර්ගය වෙනවා පැහැදිලිද A වර්ගය ධන C වර්ගය තව එකක් ඉන්නවා මේ 3A වර්ගයේ C පදයක් ඉන්නවා 3A වර්ගයේ C පදයක් මෙතන ඉන්නවා 3B වර්ගයේ C පදයක් ඒ දෙන්නගේ මම 3C එළියට ගත්තොත් A වර්ගය ධන B වර්ගය කියලා වරහන් තුල ඉතුරු වෙනවා A වර්ගය ධන B වර්ගය කියලා වරහන් තුල ඉතුරු ඊට පස්සේ දැන් මෙතන පද ඔක්කොම ටික ගියා මෙතන පද තුනම ගියා බලන්න තව ඉතුරුලා ඉන්නවා 3A වැඩි කිරීම 2යි BC ඔක්කොම 6යි ABC කියනවා 6යි ABC ඉතුරුලා තියෙනවා ඔන්න ප්‍රසාරණය කරා අපිට ලැබෙන ප්‍රසාරණය මෙන්න මේ ආකාරයෙන් A ධන B ධන C G ඝණය එහෙම නැත්නම් ත්‍රිපදයක පූර්ණ ඝණය කියන එක කියනවා ත්‍රිපදයක පූර්ණ ඝණය ඔය තියෙන්නේ ඉතින් අපි දන්න මේ දැනුම භාවිතා කරලා තමයි මෙයා ප්‍රසාරණය කරේ සම්පූර්ණ කරගන්න right සම්පූර්ණ කරගන්න පුතේ ඔක ත්‍රිපදයක දැන් අපි ඔන්න මේ ටියුට් එකේ තියෙන ද්විපද ප්‍රසාරණ කියන පාඩමේ ද්විපද ප්‍රසාරණත් කතා කරා ත්‍රිපද ප්‍රකාශනයක ප්‍රසාරණත් ද්විපද ප්‍රසාරණ ඇසුරෙන් කතා කරා ලියා ගන්නකෝ ඔන්න ඔය ටික අපි මේ සිද්ධාන්ත ටික සම්පූර්ණ කරගන්න ඇතුළේ පළවෙනි පාඩමට අදාළ සිද්ධාන්ත සියල්ල සම්පූර්ණ කරගත්තා ලස්සනයි නේද පාඩම right සිද්ධාන්ත ටික දැන් පුළුවන් නේද දැන් අපි බලනවා අපිට පුළුවන්ද මෙයාව ඇතුලින් ගණන් හදන්න මේකෙන් ගණන් හදන්න පුළුවන් කියන එක අපි බලනවා right සම්පූර්ණ කරගන්න හොඳ අවබෝධයෙන් ලියන්න හරි හොඳ අවබෝධයෙන් ලියන්න හරිද පුතේ එතකොට දැන් අපේ වැඩපිළිවෙල right වැඩපිළිවෙල හරි නියම වැඩපිළිවෙලක් තියෙන right එකම ගණන් පාඩම හරි එතකොට නියම වැඩපිළිවෙලක් මෙන්න මෙහෙම තියෙනවා ඒ තමයි පුතේ අපි මේ ආරම්භයේ සිටම දැන් ඔයගොල්ලන්ට පළවෙනි දවසේ කියලා වැල්වට ආරංග ගහයි තියෙනෑනේ right පළවෙනි දවසේ නම් වැඩ තමයි තමන්ගේ වැඩ පිළිවෙලක් තියෙනවා අපිට. ඒ නිසා අපිට කතන්දර ගොඩාක් කියන වෙලාවක් නැහැ. හරි. ඒ වගේම තමයි පුතේ අපි පටන් ගත්ත දවසේ ඉන ඉගෙන ගැනීමටම තමයි යමු වෙන්නේ. පුතේ කෙටි කාලයක් යනකම් අපිට තව ඉතිරි කාලය යනකම් මම අර කිව්වා වගේ අපිට භෞතිකව පන්තිය කරනවා වගේම ඔන්ලයින් උත් පන්ති අරගෙන යන්න වෙනවා. අපිට හුරු වෙන්න වෙනවා. මොකද මේ කොවිඩ්
උවදුර මේ තියෙන වසංගත තත්ත්වය නැවත නැවතත් අපිට පහර දෙනවා ඉදිරියේදී. නැවත නැවතත් අපිට පහර දෙනවා. හරිද? ඒක නිසා එකකින් වැළැක්වෙන්න පිළියමක් හැටියට අපිට මේ ඔන්ලයින් ක්‍රමයෙන් බැහැර වෙන්න බෑ එකපාරටම. right. ඒ නිසා අපි ඒ ක්‍රමයක් භෞතික ක්‍රමයක් දෙකම අනුගමනය කරමින් පන්ති ටික ඉස්සරහට කරන සිද්ධාන්ත ආවරණය කරනවා. සිද්ධාන්ත ආවරණය කරද්දී පුතේ මගේ පන්තියේ මම ඔයගලන්ට ටියුට් සීරීස් එකක් අරගෙන යනවා. ඔයගලන්ට මේ හම්බෙලා තියෙන ටියුට් එක මම දන්නවා හරි. මේ හම්බෙලා තියෙන ටියුට් එක ඔයගලන්ට නියම පෙනුමක් එක්ක right ඉවොලූෂන් කියලා තියෙන්නේ. මේ හැම දෙයකටම අර්ථයක් තියෙනවා. right ඉවොලූෂන් කියලා තියෙන්නේ ඒ වගේ තමයි මේ කවර් පේජ් එකට ඇවිල්ලා තියෙන චිත්‍රය පවා රූපේ පවා right මේ ඉංජිනේරු නිර්මාණ right නගරයක් ගොඩනගලා තියෙන මේ ඉංජිනේරු නිර්මාණ මේ හැම දෙයක්ම ඉවොලූෂන් කියන එකෙන් මම මෙතන අදහස් කරේ පුතේ මේ පරිණාමය කියන එක. ඒ කියන්නේ ඔයගොල්ලන්ට දැන් සාමාන්‍ය පෙළ මේ දක්වා කරගෙන ආපු ගණිතය පොළව මට්ටම කියලා ගත්තොත් පුතේ උසස් පෙළ ගණිතය කියන්නේ අහස. right උසස් පෙළ ගණිතය කියලා කියන්නේ අහස. එතකොට මේ අහස තරණය කරන්න ඕනේ. right මේ අහස තරණය කිරීම තමයි අපි මේකදි කරන්නේ. ඒ නිසා ඉවොලූෂන් අපිට පරිණාමය වෙන්න සිද්ධ වෙනවා. right පොළවේ ඉන්න ඔයගොල්ලන්ව අහසට අරන් යන්න සිද්ධ වෙනවා. ඒක නිසා මේකට සූදානම් වෙන්න ඕනේ. මේකට පුළුවන් වෙන මේකට අනුගත වෙන්න ඕනේ. මේකට අනුගත වුණු පුද්ගලයා තමයි පුතේ මේක දිනන්නේ මේ තරංගයේ මේ පරිණාමීය ක්‍රියාවලිය. ඔයගොල්ලෝ දන්නවා අනුගත වෙන කෙනා තමයි දිනන්නේ. නැතුව ඒකට දෘಢව මුහුණ දෙන්න කෙනා නෙමෙයි. right ඒකේ ඩයිනෝසර්ලා මැද වෙලාගේ ඔයගොල්ලෝ දන්නවා මට වඩා හොඳට ඇයි කියලා. මහා සුළඟක් හමුවේ ඍජුව නැගී සිටින නුග ගසකට වඩා ඒ සුළඟට නැමිලා right ඒ සුළඟට නැමිලා ඔළුව නමලා යන්න දෙන උණ ගහ රඳාපවතිනවා. නුග ගහ සමහර විට ඊළඟ දවසේ කඩාගෙන වැටලා තියෙන්න පුළුවන්. ඇදගෙන වැටලා තියෙන්න පුළුවන්. right මහා සුළඟකට මේ නුගයකට නුග ගහකට විශාල අතුපතර විහිදුණු වෘක්ෂයකට උනත් දරා ගන්න බැරි තරක් තියෙන්න පුළුවන්. නමුත් අනුගත වීම තමයි වැදගත්. පරිණාමීය ක්‍රියාවලියේ වැදගත්ම ලක්ෂණය අනුගත වීම. ඔයගොල්ලොත් මාගෙත් එක්ක වැඩපිළිවෙලට අනුගත වෙන්න ඕනේ. ඒකයි මම මේ ටියුට් එකට ඉවොලූෂන් කියන නම දැම්මේ. මේ ඉවොලූෂන් ටියුට් එකේදී මම බලාපොරොත්තු වෙන්නේ O level වල ඉන්න ඔයගොල්ලෝ දැනගෙන හිටපු දැනුම පුංචි දැනුම කොටස් වලින් මේක පැල කරලා උඩට ගන්න. right පැල කරලා උඩට ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ බලාපොරොත්තුව තුලදී පුතේ මේ විදිහට ඔන්න මම දවස් දෙකකදී මම මෙහෙම පොඩි කරුණු ටිකක් අරගෙන පෙන්නුවා. මම මේක ඇත්තයි කියලා පෙන්නුවා. ඉතින් අපි දැන් ඉස්සරහට යද්දී අලුත්ම විෂය කරුණු මම ඔයගොල්ලන්ගේ මනසේ පැල කරලා ඒවට මම එදත් කිව්වා වගේ අවශ්‍ය පෝෂණය දීලා මතු කරලා උඩට ගන්නවා. right මතු කරලා උඩට ගන්නවා. ඒකට ඒකෙදි පුතේ මතක තියාගන්න අපේ පන්තියේ වෙන වැඩපිළිවෙල ටියුට් සීරීස් එක මේ විදිහට ලස්සනට යනවා. ඔයගොල්ලන්ට හම්බෙන්නේ නියම ටියුට් සීරීස් එකක ආය වෙන සබ්ජෙක්ට් වල පන්ති වලත් නැති තරම්. ඒ තරම් අසමත් සම ටියුට් සීරීස් එකක් හම්බ වෙනවා. ඊළඟට මම නෝට් එක ටියුට් කොච්චර දුන්නත් පුතේ මම නෝට් එක ලියන කිසි අඩුපාඩුවක් කරන්නේ නැහැ. නෝට් එක අතිශය පිළිවෙලට පිරිසිදුවට ඕන තැනට පේපර් එක ටියුට් එක නැතත් කරන්න පුළුවන් මට්ටමට මම නෝට් එක දෙනවා. right අතින් ගණන් ලියව ගණන් හද ඔයාලට හොඳට ගන්න නෝට් එක මම බොහොම පිරිසිදුවට පිළිවෙලට දෙනවා. ඔයාලා ආසයි කියලා මම දන්නවා. ආසයි. right ඊට පස්සේ නෝට් එකේ විදිය. ඊට පස්සේ හෝම්වර්ක් වැඩ පිළිවෙල. පුතේ හෝම්වර්ක් වැඩ පිළිවෙලක් අනිවාර්යෙන් තියෙනවා. මේ ටියුට් එකේ තියෙන ගණන් වලට මම ඔයගොල්ලන්ට සපෝට් එකක් දෙනවා වගේම right සපෝට් එකක් දෙනවා වගේම හෝම්වර්ක් වැඩ පිළිවෙලක් යනවා. ඔයගොල්ලෝ ගෙදරදී කරන් එන්න ඕන ප්‍රමාණයට අපි ඒක චෙක් කරනවා. right හෝම්වර්ක් චෙක් කරනවා. එහෙම වැඩ පිළිවෙලක් යනවා පන්ති ඇතුලේ. ඊට පස්සේ පුතේ මෙන්න මෙතන දෙයක් තියෙනවා. ඒ තමයි අපි සෑම පාඩමක්ම අවසානයේ දැන් උදාහරණයක් විදිහට මම ඔය ලියපු අපි ගමුකෝ ත්‍රිකෝණමිතිය පාඩම කියන එක. ත්‍රිකෝණමිතිය පාඩම අවසානය කරන්නේ 2000 සිට 2020 දක්වා නැත්නම් 2021 වෙන්න පුළුවන් 2022 වෙන්න පුළුවන්. 2000 සිට පාස් පේපර් සියල්ලම ලියනවා. හරි. ඔයාලට මම තාම තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ත්‍රිකෝණමිතිය ඒකකේ සම්පූර්ණයෙන් ආවරණය කරාට පස්සේ මම ඔයගොල්ලොත් එක 2011 නැත්නම් 2021 2022 දක්වාම තියෙන පාස්වර්ඩ් සියල්ල ලියනවා. ත්‍රිකෝණමිතිය වල තියෙන ප්‍රශ්න ඔක්කොම ලියනවා. දැන් මම සමතුලිතතාවය කියන ඒකක ඉවර කරොත් එහෙම
ඒ ඉවර කරාට පස්සේ සමතුලිතතාවයෙන් ලැබෙන පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සියල්ල කරනවා. ඉතින් තමයි පාඩමක් ඉවර වෙන්නේ. ඔයගොල්ලෝ විභාග මට්ටමටම ගෙනලා තමයි පාඩමක් අනිවාර්යෙන් ඉවර කරන්නේ. එහෙම ඉවර කරන පාඩමේදී හැම වෙලෙම හෝම්වර්ක් හම්බ වෙනවා ටියුට් එකකින්. පැහැදිලි නේද? හෝම්වර්ක් තමයි ටියුට් එකෙන් මම පාඩම ගොඩනගා පොඩි තැනින් පටන් ගෙන මම පාඩම ගොඩනගනවා විභාග මට්ටම දක්වාම. රයිට්. මේ මට්ටම දක්වා. පාඩම ඇතුළේ මම විභාග මට්ටම පොඩ්ඩක් ඉහළට අරගෙන යනවා. නමුත් විභාග මට්ටමේ ගණන් ටික කරනවා ඉවර කරන්නේ. ඒතර ඒ පාඩම කරන කාලයට දාලා හෝම්වර්ක්ස් මම පවරනවා මේක ඇතුළේ ටියුට් එකකින්. මේක නෙමෙයි ඉහි වලට හම් වෙන ටියුට් වලින්. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ මේ හෝම්වර්ක්ස් කරවලා ගෙන්න ගන්න චෙක් කරගන්න. චෙක් කරනවා අයියලා කරලා දැම්මලා චෙක් කරනවා. හරි. මේ හැම හෝම්වර්ක් එකම චෙක් කරනවා. චෙක් කරලා බලලා තමයි වැඩි ටික කරගෙන යන්නේ. එහෙම පාඩම කරගෙන යනවා. පාඩමක් ඉවර වුණාට පස්සේ දැන් ත්‍රිකෝණිතී පාඩම ඉවර වුණාට පස්සේ සමතුලිතතාවයේ පාඩම ඉවර වුණාට පස්සේ මම ඔයාලට මේ පාඩමෙන් විසඳු අභ්‍යාස සහිත ටියුට් එකක් දෙනවා. විසඳු අභ්‍යාස සහිත ටියුට් එක. ඒ ටියුට් එකත් ඔයගොල්ලෝ රිෆර් කරන්න ඕනේ. ඒකිනුත් අවශ්‍ය දැනුම ලබාගෙන තියෙන්න ඕනේ. රයිට්. පැහැදිලිද? ඒකට ඔන්න ඔහොම. ඒක සම්පූර්ණ වෙනවා. එහෙම තමයි ඒතර පාඩමක් සම්පූර්ණ වෙන්නේ. ඊට තමතරව මම ඔයගලන්ට රචනා ප්‍රශ්න ඇතුළත් යම් කිසි පාඩමකින් ඒ පාඩම ඉවර වුණාට පස්සේ ඒ පාඩමෙන් එන්න පුළුවන් රචනා ප්‍රශ්න ඇතුළත් තව ටියුට් එකක් දෙනවා. ඒක ගණන් 20ක විතර ටියුට් එකක්. ඒ ටියුට් එකේ තියෙන හොඳම රචනා ප්‍රශ්න රෑන්ක් එකකට යන දරුවට රචනා ප්‍රශ්න ටික තමයි ඒක ඇතුළේ රෑන්ක් එකට යන දරුවට කරන්න තියෙන රචනා ප්‍රශ්න ටික තමයි පුතේ ඒක ඇතුළේ තියෙන්නේ. එතකොට පුතේ මේ වගේ ටියුට් එකකුත් හම්බෙලා. දැන් ඒ තරම් වැඩ ප්‍රමාණයක් කරලා තමයි ඒකකයක් ඉවර වෙන්නේ. මතකයිනේ? තියරි නෝට් එක යනවා, තියරි ටියුට් එක යනවා, රයිට්? ඊට පස්සේ විසඳු අභ්‍යාස එකක් එනවා. ඊට පස්සේ වෙනම රෑන්ක් එකකට යන දරුවෙක්ට කරන්න පුළුවන් තරමේ ගණන් ටික. ඒ කියන්නේ මගේ පන්තියේ ඉන්න සියලුම දරුවන්ට වගේ කරන්න පුළුවන් ඒ එකට යන දරුවන්ට කරන්න පුළුවන් මට්ටමේ ගණන් ටිකක් තියෙන ටියුට් එකක් හම්බ වෙනවා. රයිට්? ඒ ටියුට් එකට උත්තර ලියන කෙනාට, ඒ ටියුට් එකේ සම්පූර්ණ උත්තර ලියන කෙනාට අපි ඒ දරුවන්ටත් මාකි ස්කීම් එකකුත් දෙනවා. ඒ උත්තරෙට. ඔයගොල්ලෝ ලියාගෙන යනවට අමතරව අපිත් දෙනවා ඔයගොල්ලන්ට මේ පිළිබඳ විවරණයක් සපයනවා. ඔන්න ඔහොම. ඒතකොට පාඩමක් ඉවර වෙන්න ওই තරම් වැඩපිළිවෙලක් තියෙනවා. පිරිසිදුවට වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වගේම තමයි පුතේ මම දැන් කියනවා ඔයගොල්ලන්ට අපේ පන්තිය තුල යන ප්‍රශ්න පත්‍ර වැඩපිළිවෙල. රයිට්? සිද්ධාන්ත කරුණු ඉගෙන ගන්නවා වගේම ප්‍රශ්න පත්‍ර ඉගෙන ගැනීමත් අතිශයින්ම වැදගත්. රයිට්? අතිශයින්ම වැදගත්. ඉතින් ප්‍රශ්න පත්‍ර ලිවීම කියන එක අපි කිසිසේත්ම දෙවෙනි තැනකට දාන්නේ නැහැ. පුතේ ඔයගොල්ලන්ට දැන් උදාහරණයක් විදිහට තව සති 4ක් ගියාට පස්සේ සති 4 සම්පූර්ණයට පස්සේ අපි ප්‍රශ්න පත්‍ර ලියන්න ගන්නවා. ඒ ප්‍රශ්න පත්‍ර සීරීස් එක යන්නේ පුතේ ඔයගොල්ලෝ දැන් මේ මාත් එක්ක ඉගෙන ගන්නවනේ සිද්ධාන්ත කරුණු. ඒ සිද්ධාන්ත කරුණු ආවරණය වන පරිදි මේ ආසන්න කාලය තුල ඉගෙන ගන්න සිද්ධාන්ත ආවරණය වන පරිදි ඔයගොල්ලන්ට හැම වෙලෙම පන්තිය පටන් ගන්න කලින් ප්‍රශ්න පත්‍රයක් හම්බ වෙනවා. right? පන්තිය පටන් ගන්න කලින් ලියන සෑම දිනකම සිද්ධාන්ත පන්තිය පටන් ගන්න කලින් ප්‍රශ්න පත්‍රයක් හම්බ වෙනවා. ඒක ඔන්ලයින් සම්බන්ධ වෙන දරුවන්ට අපි ඒක අප්ලෝඩ් කරනවා. ඒගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරලා ලියාගෙන යන්න. පැහැදිලිද? ඒක හැමදාම වෙනවා. තව සති 3-4කින් පටන් ගන්න වැඩි හැමදාම අපි පන්තිය තිබ්බොත් ඒ පන්තිය පටන් ගන්න කලින් අනිවාර්යෙන් පේපර් එකක් ලියනවා. ඒක මේ 2023 කෙලවර වෙනකම්ම යනවා. right? ඒක 2023 කෙලවර වෙනකම් යනවා. ඔයගලන්ට පටන් ගන්නෙ achieve කියලා පේපර් සීරීස් එකකින්. achieve. right? achieve කියලා පේපර් සීරීස් එකක්. ඒකෙන් ප්‍රශ්න පත්‍ර 20ක් හම්බ වෙනවා ඔයගලන්ට. ඊට පස්සේ stimulant කියලා පේපර් සීරීස් එකක් හම්බ වෙනවා. stimulant පේපර් සීරීස් එක. stimulant පේපර් සීරීස් එකත් ඔයගලන්ට ප්‍රශ්න පත්‍ර 30ක් හම්බ වෙනවා. ඊට පස්සේ ඉන්ස්පයර්ඩ් කියලා පේපර් එකක් හම්බ වෙනවා. පේපර් සීරීස් එකක් හම්බ වෙනවා. ඒ පේපර් සීරීස් එකේ ප්‍රශ්න පත්‍ර 50ක් තියෙනවා. ඊට පස්සේ සක්සස් කියලා පේපර් සීරීස් එකක් හම්බ වෙනවා. ඒ පේපර් සීරීස් එකේ ප්‍රශ්න පත්‍ර 50ක් තියෙනවා. ඔන්න ඔය ආකාරයෙන් ඔයගොල්ලෝ මේ ඉදිරි මාසයේදී අප්‍රේල් මාසෙ ඉවර වුණාම වගේ ගොඩක් දුරට අප්‍රේල් මාසෙ ඉවර වුණාට පස්සේ පටන් ගන්න පේපර් සීරීස් එක ආයේ 2023 අගෝස්තු වලදී නැත්නම් 2023 ජූලි මාසෙ ඉවර වෙනකම් පන්තිය කොහොමද පේපර් සීරීස් එකක් යන්නේ කියන එක තමයි මම දැන් ඔය කිව්වේ පන්තිය පටන් ගන්න කලින්. හරි? සිද්ධාන්ත පන්තිය පටන් ගන්න කලින්. ඒ වගේම තමයි පුතේ අපිට
තව අවුරුද්දක් ගියාට පස්සේ තව අවුරුද්දකට වැඩි කාලයක් ගියාට පස්සේ කියන්නේ 2022 දී 2022 දී අපි ඔයගොල්ලන්ට 2023 එක්සෑම් එක ටාගට් කරලා පේපර් ක්ලාස් එකකුත් පටන් ගන්නවා අමතරව. සිද්ධාන්ත පන්තින අමතරව පේපර් ක්ලාස් එකකුත් පටන් ගන්නවා. පැහැදිලිද? ඒ පේපර් ක්ලාස් එක පටන් ගන්නේ ඔයගොල්ලන්ගේ තනිකරම විභාගයේ A level එක්සෑම් එක ටාගට් කරලා. ඒ ටාගට් කිරීමේදී අපි ඔයගොල්ලන්ට පටන් ගත 10 ඉඳන් සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර ලියන්න දෙනවා. රයිට්? සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර ලියාගෙන යන්න දෙනවා. ප්‍රශ්න පත්‍ර 50ක්. ප්‍රශ්න පත්‍ර 50ක් ඔයගොල්ලෝ ලියාගෙන යන්න ඕනේ. හරිද? ප්‍රශ්න පත්‍ර 50ක්. ඒ වගේම තමයි. ඒ ප්‍රශ්න පත්‍ර 50 ලියන අතර ඒවගේ මොඩල් පේපර්ස් කියලා අපි කියන්නේ. the math paper class කියලා අපේ paper class එක කියන්නේ the math paper class. ඒ ප්‍රශ්න පත්‍ර 50 ලියන අතරතුර ඔයගොල්ලන්ට පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ලියන්න තුරු කරනවා. 2000 සිට 2000 ඔයගොල්ලන්ට 22 වෙනකම් එතකොට 2000 ඉඳන් 2022 වෙනකම් අවුරුදු 23ක විතර පේපර්ස් ලියන්න පුරුදු කරවනවා. පාස් පේපර් එක ලියන්න මම පන්ති ඇතුලේ පුරුදු කරන වැඩපිළිවෙලක් තියෙනවා. ඒකේ නියැලීම අත්‍යවශ්‍යයි. ඒකේ වැඩපිළිවෙල තාම ඔයගොල්ලන්ට කිව්වට තේරෙන්නේ නැහැ සමහර වෙලාවට. ඒවා ලියවලා print කරලා දෙනවා පේපර් එක. හරි. print කරලා පේපර් එක දීලා ඔයගොල්ලන්ට ගෙදර ගිහිල්ලා ලියලා නැත්තම් ඒ කාලය අරගෙන ලියලා අපිට ආපහු ගෙනත් දෙන්න ඕනේ. අපිව බලවනවා. හැම එකම බල ඔයගොල්ලන්ව මොටිවේට් කරනවා ඒවට. රයිට් මොටිවේට් කරනවා. ඊට පස්සේ ඔය මොඩල් පේපර් සීරීස් එක මම කියන්නේ පේපර් ක්ලාස් එක ගැන මම කියන්නේ දැන් the math paper class එක ගැන. ඒතර මොඩල් පේපර්ස් යනවා ප්‍රශ්න පත්‍ර 50ක්. ඒ 50 යන අතරින් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 2000 ඉඳන් 2023 දක්වා 22 දක්වා ලියවනවා. ඒ යන අතරේ තවත් පේපර් සීරීස් එකක් යනවා. ඔය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලට සමාන්තරව තව පේපර් සීරීස් එකක්. මම ඒක ගැන වැඩි විස්තර කියන්නේ නැහැ. ඔයගලන්ට වැඩි මේක තේරෙන්නේ නැති නිසා මම ඒක ගැන විස්තර කියන්නේ නැහැ. එහෙම සීරීස් එකකුත් යනවා. ඒ වගේම තමයි පුතේ ඔයගොල්ලන්ගේ පාසලේ සිදු කරන අධ්‍යාපනය විශේෂයෙන් උසස් පෙළ දරුවෝ පාසලේ සිදු කරන අධ්‍යාපනයට වැඩි උවමනාවක් දක්වන්නේ නැහැ. නමුත් දක්ෂ දරුවෝ එහෙම නෙමෙයි. දක්ෂ දරුවා පටන් ගත්ත කාලේ නම් ටර්ම් ටෙස්ට් එකට රයිට් සෙක්ෂන් එකේ ප්‍රයිස් එකට තමයි ටාගට් කරන්නේ. රයිට් එහෙම දරුවෝ ඉන්නවා. ඉතින් ඒක නිසා පුතේ ඒ දරුවන්ටත් අපි සපෝට් එක දෙනවා. ඒ කියන්නේ මගේ පන්ති වල ඉන්න සියලු දරුවන්ට මම ඒ උවමනාව ඇති කරනවා. හරි. ඒකක උවමනාව ඇත්තෝ වැඩ කරන කෙනාට ටර්ම් ටෙස්ට් එක වැදගත්. පාසලේ වැඩපිළිවෙල වැදගත්. පාසලේ වැඩ කිරීම වැදගත්. පාසලේ ගුරුවරුන්ගේ හිත දිනාගෙන ඒ තමන්ගේ පාසලට ගෞරවයක් අත් කරලා දෙන එක වැදගත්. ඒක නිසා පුතේ පාසලේ තියෙන ටර්ම් ටෙස්ට් එකටත් මම ඔයගොල්ලන්ට මගෙන් සපෝට් එකක් හම්බ වෙනවා. ඒ තමයි පේපර් ක්ලාස් එක පටන් ගන්න කලින්ම දැන් ඔයගොල්ලෝ දැන් උදාහරණයක් විදිහට දැන් ඔයගොල්ලන්ගේ ඕල් ප්‍රතිඵල ඇවිල්ලා ඔයගොල්ලෝ දැන් ලබන අගෝස්තු මාසේ වගේ අගෝස්තු වලදී තමයි ගන්නවා කිව්වේ. ජූලි අගෝස්තු වෙද්දී ඔයගොල්ලන් ගන්නවා උසස් පෙළ අංශවලට පාසලේ උසස් පෙළට පටන් ගන්නවා ජූලි අගෝස්තු වෙනකොට. එතකොට ඔයගොල්ලන්ට නොවැම්බර් මාසේ 12 ශ්‍රේණියේ පළවෙනි වාර විභාගය ලියන්න හම්බ වෙනවා. අන්න ඒ වාර විභාගයට කලින් මම ඔයගොල්ලන්ව ගෙන්නලා පේපර්ස් ලියන්න පුරුදු කරනවා සති 4ක්. ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ රයිට් 2022 මාර්තු මේ කාලේ වෙනකොට 12 ශ්‍රේණිය දෙවෙනි වාර විභාගය ලියන්න වෙනවා. ඒකටත් කලින් මම මාස සති 4ක් ගෙනලා ඔයගොල්ලන්ට පේපර්ස් ලියනවා. ඒ පේපර්ස් සීරීස් කරනවට එහෙම ඔයගොල්ලන්ට 12 ශ්‍රේණිය පළමු වාරේ දෙවෙනි වාරේ තුන්වෙනි වාරේ 13 ශ්‍රේණිය පළවෙනි වාරේ දෙවෙනි වාරේ තුන්වෙනි වාරේ කියලා වාර 6ක් පේපර්ස් ලියන්න වෙනවා. ටර්ම් ටෙස්ට් ලියන්න වෙනවා. ඒ ටර්ම් ටෙස්ට් වලටත් මම ඔයගොල්ලන්ව හුරු කරවනවා. පාසලේ වැඩ කිරීම අත්‍යවශ්‍යයි. මගේ පන්තියේ දරුවෙක් කියලා කියන්නේ පාසලේ හොඳට වැඩ කර දරුවෙක් වෙන්න ඕනේ. රයිට්? ඒ වැඩ කිරීමත් අත්‍යවශ්‍යයි. ඒක නිසා මම ඒ වැඩ පිළිවෙලට කියන්නේ ready to term test වැඩපිළිවෙලක් තියෙනවා. මම ඔයගොල්ලන්ට අපි හදපු වාර විභාගයේ ටාගට් කරන පේපර්ස් 4ක් ලියවනවා. අපි හදන වාර විභාගයේ ඉලක්කගත කරන පේපර්ස් 4ක් ලියවනවා සති 4කදී. ඒ කියන්නේ අපි හිතන්නකෝ දැන් උදාහරණයක් විදිහට 12 ශ්‍රේණිය දෙවෙනි වාර විභාගය ලියන්නේ ලබන අවුරුද්දේ මේ වගේ කාලෙ වෙනකොට මාර්තු වගේ වෙනකොට. පැහැදිලිද? එතකොට දැන් මාර්තු වල එක්සෑම් එක දෙනවා මම පෙබරවාරි මාසෙ මොකද කරන්නේ? සිලබස් එක මම ගොඩාක් ඉක්මනට කරගෙන යනවා. පෙබරවාරි මාසෙ වෙද්දී මම දැනගන්නවා ඔයගොල්ලෝ ඉස්කෝල වලින් මොනවද ටර්ම් ටෙස්ට් එකට අහන්නේ කියන එක. එහෙම අහන්නේ මොනවද කියලා දැනගෙන ඔයගොල්ලන්ට පෙබරවාරි මාසෙ මම සති 4ක පෙබරවාරි මාස සති 4ක පේපර්ස් 4ක් ලියවනවා. ලියවලා ඩිස්කස් කරනවා. එතකොට ඔයගොල්ලෝ කොහොමද ලකුණු ගන්න ලියන්නේ? කොහොමද මෙහෙම ලකුණු ගන්නෙ? කොහොමද ගන්නෙ මේ කාලය කළමනාකරන්නේ කොහොමද? මේ සියලු ගතිගුණ ඔයගොල්ලන්ට මේ ලක්ෂණ පුරුදු කරනවා. ඊට අමතරව අපේ රටේ ප්‍රසිද්ධ පාසල් තියෙන්නේ. විවිධ ප්‍රදේශවල ප්‍රසිද්ධ පාසල් ටිකක් තියෙනවා. ඒ ප්‍රසිද්ධ පාසල් වල ගාල්ල මාතර නුවර කුරුණෑගල සහ කොළඹ ගම්පහ ප්‍රසිද්ධ පාසල් වල ටර්ම් ටෙස්ට් පේපර්ස් පැක් එකක් ඔයගොල්ලන්ට දෙනවා. රයිට්? ටර්ම් ටෙස්ට් පේපර්ස් පැක් එකක් දෙනවා.
ඒ papers pack එකත් ඔයගොල්ලෝ ලියන්න උත්සාහ කරන්න ඕනේ. ලියන්න try කරන්න ඕනේ. ඔයගේ ලොකු වැඩපිළිවෙලක් යනවා. right? සිද්ධාන්ත කරුණු ආවරණය කරන වැඩපිළිවෙල, ටියුට්ස් හෝම්වර්ක්ස් වැඩපිළිවෙල, ඊට පස්සේ පාඩමක් ඉවරනට පස්සේ විසඳුව අභ්‍යාස සහ තවත් මම ටියුට් එකක් ගැන කිව්වා. ඒකට කියන්නේ Q&A ටියුට් එක කියලා. Q&A ටියුට් එකේ වැඩපිළිවෙල. ඊට පස්සේ පේපර් ක්ලාස් එකට ගියාම පේපර් ක්ලාස් එකේ වැඩපිළිවෙල. ඊට වතුනා මට සිද්ධාන්ත පන්තිය පටන් ගන්න කලින් හැමදාම යන පේපර් එක. ඊට පස්සේ පේපර් ක්ලාස් එක ද මැත් පේපර් ක්ලාස් එකේ මොඩල් පේපර්ස් 50, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ලියන්න හුරු කරන එක. ඊට පස්සේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලට සමගාමීව හැදෙන තවත් පේපර් සීරීස් එකක් කරන්න වෙනවා ඔයගොල්ලන්ට. ඒ ඔක්කොම ඉස්සරහට විස්තර කියනවා තව. ඒතර ඒක අංග සම්පූර්ණයි. ඒ වගේම තමයි ඔයගොල්ලන්ගේ පාසලේ වාර විභාගයට අපි දක්වන සහයෝගය. ඉතින් මේ අංග සම්පූර්ණ වැඩපිළිවෙලත් එක්ක යන දරුවෙක්ට රෑන්ක් එකක් එන එක නවත්තන්න බෑ. රයිට්? ඒ එකක් එන එක නවත්තන්න බෑ. එයාට විෂයට තියෙන ආසාව ආදරේ නවත්තන්න බෑ. රයිට්? එහෙමයි. විෂයට තියෙන ආසාව ආදරේ කියන එක නවත්තන්න බෑ පුතේ. ඒක සම්පූර්ණ කරගෙන යන්න. ඉතින් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඔයගොල්ලෝ විෂයන් තුනට මගේ විෂයට විතරක් නෙමෙයි ෆිසික්ස් කෙමිස්ට්‍රි වලට ආදරේ කරන්න ඕනේ. IT කරන දරුවෝ IT කරන විෂයට බොහොම ආසාවෙන් වැඩ කරන්න ඕනේ. එහෙම නැතුව කරන්න බෑ. රයිට්? එහෙම නැතුව කරන්න බෑ. ඉතින් ඒක නිසා ඒ දේවල් සියල්ලත් එක්ක තමයි අපි ඉස්සරහට යන්නේ. රයිට්? ඒ දේවල් සියල්ලත් එක්ක තමයි අපි ඉස්සරහට යන්නේ. හරි. එන්න එතකොට ටියුට් එකේ දැන් අපි ආයෙත් ගණන් කීපයකට යමු. ටියුට් එකේ එන්න තුන්වෙනි පිටුවේ යටම තියෙනවා බලන්න රෝම ඉලක්කම් 1. රෝම ඉලක්කම් 1 x ධන y ගේ පූර්ණ වර්ගය තියෙනවා. ලියන්න ඕනේද මම? x ධන y ගේ පූර්ණ වර්ගය x ධන y ගේ වර්ගය සමානයි x වර්ගය ධන 2 xy ධන y වර්ගය. ඊට පස්සේ රෝම ඉලක්කම් 2 x ඍණ y ගේ වර්ගය x වර්ගය ඍණ 2 xy ධන y වර්ගය. y වර්ගය පැහැදිලිනේ. රෝම ඉලක්කම් 3 රෝම ඉලක්කම් 3 x ධන y ගේ ඝනය. මම මේවා එකපාරින් ලියන්න ඔයගලන්ට පුළුවන්. හරි? x ධන y ගේ ඝනය ලියන්න. x ඝනය ධන 3x වර්ගය y ධන 3x y වර්ගය ධන y ඝනය. හරිනේ? පැහැදිලිනේ? ඊට පස්සේ රෝම ඉලක්කම් 4 x ඍණ y ගේ ඝනය x ඝනය ඍණ 3x වර්ගය y ධන 3x y වර්ගය ඍණ y ඝනය කියලා. මම එක දිගට ලියාගෙන ගියා. මේවා දන්න දේවල් හරිම සරලයි. ඊට පස්සේ රෝම ඉලක්කම් 5 එන්න රෝම ඉලක්කම් 5 ලියන්න. x ධන y ඍණ z ගේ වර්ගය x ධන y ඍණ z ගේ වර්ගය. පුතේ මේකෙදි මම කිව්වා ඔයගලන්ට කොහොමද එන්නේ? x වර්ගය ධන y වර්ගය ධන z වර්ගය ධන 2 xy ධන ඍණ 2 yz ඍණ 2 xz කියලා ලැබෙනවා. මෙහෙම නේද එන්නේ? x ධන y ඍණ z ගේ වර්ගය. රෝම ඉලක්කම් 6 right? රෝම ඉලක්කම් 6 හරි. රෝම ඉලක්කම් 6 ඔයගොල්ලෝ කරන්නකෝ. රෝම ඉලක්කම් 6 ඔයගොල්ලෝ කරන්න. රෝම ඉලක්කම් 7 ඔයගොල්ලෝ කරන්න. රෝම ඉලක්කම් 8 right? රෝම ඉලක්කම් 8 x ධන y ගේ 4 වෙනි බලය. ඔන්න දැන් මේක ප්‍රසාරණය කරන්න මොකක්ද ඕනේ අපිට? පැස්කල් ත්‍රිකෝණය ඕන වෙනවා. මම මෙහෙම වැඩක් කරන්නම්. ඔය බලන්න අපි දන්න දැනුම හරි. මම මෙයාව ලියන මෙහෙම. x ධන y ගේ වර්ගයේ වර්ගය කියලා ලියනවා. දැන් අදගත්තු දැනුම මම මේක ප්‍රසාරණය කරලා පෙන්නන්නම්. x ධන y ගේ වර්ගයේ වර්ගය කියලා. පැහැදිලි? දැන් මේ ඇතුලේ ඉන්න වර්ගය ඉස්සෙල්ලාම ප්‍රසාරණය කරන්නකෝ. එතකොට කවුද හම්බෙන්නේ? x වර්ගය ධන
2xy ධන y වර්ගය මෙයාගේ වර්ගයක් කියලා ඉන්නවා. මේ ඉන්නේ මෙතන ඉන්න වර්ගය. හරි? මෙතන ඉන්න වර්ගය. පැහැදිලිද? දැන් මොකද වෙන්නේ මේ? දැන් තියෙන ත්‍රිපදයක වර්ගය. පැහැදිලිද? ත්‍රිපද ප්‍රකාශනයක පූර්ණ වර්ගය තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මේ වගේ තමයි. දැන් ප්‍රසාරණය කරන්න. එතකොට පළමු පදයේ වර්ගය x ගේ 4 වෙනි බලය. දෙවෙනි පදයේ වර්ගය. දෙවෙනි පදයේ වර්ගය ගන්න මෙයාගේ වර්ගය 4යි x වර්ගය y වර්ගය වෙනවා. 4යි x වර්ගය y වර්ගය වෙනවා. තුන්වෙනි පදයේ වර්ගය ධන y ගේ 4 වෙනි බලය වෙනවා. පැහැදිලිද? හරි නේද? right. ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? මේ බලන්න. දැන් ඔයගොල්ලෝ මතක් වෙනෝනේ මෙන්න මෙයාව. a ධන b ධන c ගේ a ධන b ධන c ගේ ගණය වර්ගය අපි ප්‍රසාරණය කරන්නේ. ගණනේ වර්ගය ප්‍රසාරණය කරානේ. a වර්ගය ධන b වර්ගය ධන c වර්ගය මෙතන තියෙන එක තමයි. හරි? මේක කරේ ඒක තමයි. ධන 2යි ab දෙවාරයක් පද දෙකේ ගුණිතය ධන 2යි bc ආයෙත් පද දෙකක් ගුණිතය 2යි ac. බලන්න ඒක ගුණ වෙච්ච ab bc ac. කොහොමද ගුණ වෙන්නේ? බාන් රටාව. හරි? දැන් එතකොට මම මේව ලියනවා. එතකොට බලන්න ධන දෙවාරයක් මේ පද දෙකේ ගුණිතය. දෙවාරයක් මේ පද දෙකේ ගුණිතය. මේ දෙන ගුණිතය ගන්න 2යි x ඝණය y වෙනවා. ඒක හයත් වැඩුණාම 2කින් 4යි x ඝණය y වෙනවා. දෙවාරයක් මේ පද දෙකේ ගුණිතය. දෙවෙනි පදේ සහ තුන්වෙනි පදේ. මේ දෙන ගුණිතය ගන්න පුතේ 2xy ඝණය වෙනවා. 2xy ඝණය වෙනවා. 2xy ඝණය නැවතත් ගුණ වුණාම 4යි xy ඝණය 4යි x y ඝණය කියලා ලැබෙනවා. 4යි x y ඝණය කියලා ලැබෙනවා. පැහැදිලිද? ඊට පස්සේ දෙවාරයක් මේ දෙන්නයි ගුණිතය. දෙවාරයක් මේ දෙන්නයි ගුණිතය. x වර්ගය y වර්ගය. දෙකෙන් ගුණ වුණාම ධන 2යි x වර්ගය y වර්ගය කියලා එනවා. right. 2යි x වර්ගය y වර්ගය. දැන් මම පද සැකැස්මක් කරනවා. දැන් බලන්න x ගේ 4 වෙනි බලය ඉස්සරහට ගන්නවා. x ගේ 4 වෙනි බලය. හරි? 4යි x ඝණය y ඊළඟට ගන්නවා. මෙයාව ගත්ත හරි 4යි x ඝණය y ඊට පස්සේ ගන්නවා. 4යි x ඝණය y. ඊට පස්සේ බලන්න පුතේ මෙන්න මෙතන සජාතීය පද දෙකක් තියෙනවා. 4යි x වර්ග y වර්ග 2යි x වර්ග y වර්ග ඔක්කොම එකතු වුණාම 6යි x වර්ග y වර්ග. 6යි x වර්ග y වර්ග ධන මෙතන 4යි x y ඝණය ධන y ගේ 4 කියලා. ඔයගොල්ලෝ ගිය සතියේ බැලුවා නම් ගිය සතියේ මම ඔයගොල්ලන්ට ඉගෙනුවා a ධන b ගේ 4 වෙනි බලය. a ධන b ගේ 4 වෙනි බලය a ගේ 4 වෙනි බලය ධන 4යි a ඝණය b ධන 6යි a වර්ගය b වර්ගය ධන 4යි a b ඝණය ධන b ගේ ඝණය කියලා. b ගේ 4 කියලා මම ඔයගලන්ට ගිය සතිය ඉගෙනුවා. අන්න බලන්න ගිය සතිය උගන්වපු එක මේ අද උගන්වපු දැනුමෙන්ම මම ඒක ආයෙ ගත්තා. බලන්න සංගුණක 1 4 6 4 1 right 1 4 6 4 1 සංගුණකට. බලන්න x ගේ බලය එන්නේ අඩු වෙගෙන ගිහිල්ලා තියෙනවා. y ගේ බලය එන්නේ වැඩි වෙගෙන ගිහිල්ලා තියෙනවා. x ධන y ගේ 4 වෙනි බලය වල පද 5ක් තියෙනවා. බලන්න අපි ඇත්ත දේ කරොත් හරි උත්තර ලැබෙනවා. අද පාඩම මම පටන් ගත්තේ එතනින්. ඔන්න පාඩම ඉවර කරන්නේ එතනින්.
ඔයගොල්ලන්ට බාර කරනවා මේක පළවෙනි හෝම්වර්ක් එක හැටියට රෝමිලාක 1 ඉඳන් රෝමිලාක 7 දක්වා සම්පූර්ණ කරන්න. රෝමිලාක 1 ඉඳන් රෝමිලාක 7 දක්වා සම්පූර්ණ කරන්න පොතේ පළවෙනි හෝම්වර්ක් එක හැටියට. ඊට පස්සේ ඊළඟ දවසේ මම හතරවෙනි පිටුවට අදාළ දැනුම නැවතත් ලබා දෙනවා. රයිට් හතරවෙනි පිටුවට අදාළ දැනුම ඔයගොල්ලන්ට පැස්කල් ත්‍රිකෝණයේ යටතේ තියෙන ප්‍රශ්නාංක 3 කියන එක ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. පැස්කල් ත්‍රිකෝණයේ යටතේ ප්‍රශ්නාංක 3 කියන එක ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. හරි. එහෙනම් සම්පූර්ණ කරන්න ඕකයි අද අපේ වැඩපිළිවෙල මේ විදිහට ඉවර වෙනවා. අපි සිද්ධාන්ත කරුණු ටික ඉගෙන ගත්ත ලස්සනට. හරි. අපි එහෙනම් ඊළඟ දවසේ අලුත් පාඩමක් එක්ක හම්බෙමු. එහෙනම් එතෙක් ඔබට ඊළඟට මතක් කරන්න ඕන අන්තිමට ෆිසිකලිතයි පටන් ගන්නවා. ඒක ඔක්කොම මේ Telegram group වල WhatsApp groups වල මම දැනුවත් කරනවා. කවද දිනේ කොහොමද වෙලාවල් කොහොමද කියන එක. එහෙනම් එතකන් පරිස්සමට ඉන්න හොඳට වැඩ කරන්න අපි ඊළඟ සතියේ හම්බෙමු. හරි. ජය වේවා හැමෝටම.